හැමෝටම මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති. රන්දිල. ඔව් පේනවා. හරි. අපි පටන් ගමු IoT protocol සහ standards මේ වෙද්දි. ඔයගොල්ලන් දන්නවා IoT කියන්නේ latest technology එකක්. ඒක මෑතකදී තමයි ලෝකෙ ට්‍රෙන්ඩින් වෙන්න ගත්තේ. ඉතින් තාමත් IoT ටෙක්නොලොජි එක වර්ධනය වෙමින් පවතිනවා. සහ ඒ හින්දා ලෝකේ ස්ටෑන්ඩඩ්ස් වගේක් තියෙනවා. සහ එක එක කම්පැනිස් ලෝකේ විවිධ රටවල් වල අය විවිධ ආකාරයෙන් විවිධ සමාගම් මේ IoT ටෙක්නොලොජි එක විවිධ ආකාරයෙන් ඩෙවලොප් කරනවා එක එක විදියට. ඉතින් තාමත් IoT එක ලෝකේ එස්ටැබ්ලිෂ් වෙලා නැහැ. අපි මේ ඉන්නේ මැෂින් ලර්නින් වගේ ඩීප් ලර්නින් වගේ මේක ට්‍රෙන්ඩින් වෙන කාලයක් කියලා ගත්තොත් හරි. ඉතින් මේක ඉතින් අපි කතා කරමු අපි පළවෙනි සහ දෙවෙනි වර්ක්ෂොප්ස් වල කතා කරා මේ IoT වල පාවිච්චි කරන හાર્ඩ්වෙයාර් එකක් Node MCU. ඉතින් මම මේ වර්ක්ෂොප් එකේ බලාපොරොත්තු වෙන්නේ ඔයාලට පොඩි නොලෙජ් එකක් ලබා දෙන්න මොනවාද IoT data protocols කියන්නේ ඒ වගේම තමයි network protocols කියන්නේ කියලා. මොකද අපි ගත්තොත් අපි network protocols කතා කරොත් තමයි අපි Wi-Fi වගේ දේවල් අයිති වෙන්නේ. ඉතින් පළවෙනි සහ දෙවෙනි වර්ක්ෂොප් එකේ ඔයගොල්ලන් වීඩියෝස් බැලුවොත් සහ ඔයාලා ඒ වර්ක්ෂොප් වල එකතු වුණොත් ඔයාලට මම කළා පළවෙනි වර්ක්ෂොප් එකේ Node MCU එකකින් කොහොමද ඒකෙම HTML page එකක් හදලා ඒක deploy කරලා අපි ඒක control කරා. ඒ වගේම තමයි දෙවෙනි වර්ක්ෂොප් එකේ අපි JavaScript එකක් CSS HTML use කරලා web application එකක් හැදුවා. ඒ වගේම තමයි අපි ඒක host කළා. ඒ වගේම තමයි අපි ඒක Firebase database එක real time database එක use කරලා අපි එතනනුත් control කරා. ඉතින් මම කිව්වා වගේ ඒක ඇත්තටම මොන network topology එක යටතේ දෙන්නේ ඒ වගේම තමයි මොන IoT protocol එක යටතේ වැටෙන්නේ කියලා ඔයාලට අවබෝධයක් නැති වෙන්න ඇති. ඉතින් අද මම පැහැදිලි කරන්නේ ඒක. ඉතින් මම පැහැදිලි කරන්නම් මොනවාද මේ IoT data protocols කියන්නේ ඒ වගේම තමයි network protocols කියන්නේ කියලා. අපි කතා කරොත් IoT data protocols කියන්නේ ඇත්තටම ගත්තොත් මේක application layer එක. network protocol එක කියන්නේ ඇත්තටම physical layer එක. අපි තවදුරටත් කතා කරොත් මොකද්ද මේ IoT data protocol කියන්නේ කියලා. ඔයාලා සමහර විට අහලා ඇති MQTT එහෙම නැත්නම් FTTP. මම හිතන්නේ WebSocket කියන එකත් සමහරට අහලා තියෙන්න පුළුවන්. ඉතින් මොකක්ද කොහොමද මේ අපේ device එකක් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වුණාට පස්සේ එතනින් පස්සේ තියෙන එක තමයි ඇත්තටම IoT data වැඩ කරන විදිය. ඒ කියන්නේ කොහොමද මේ කනෙක්ට් වෙච්ච devices මොන වගේ network protocols through ද මොන වගේ protocol එකක් කරහද වැඩ කරන්නේ කියන එකෙන් තමයි IoT data protocol එක කියන්නේ. එහෙම තමයි කලින් කිව්වා වගේ network protocol එක කියන්නේ අපේ hardware එක ඉන්ටර්නෙට් එකට හෝ අපේ IoT protocol එකට කනෙක්ට් වෙන්න use කරන technology එකට තමයි කියන්නේ network protocol එක කියලා. එතකොට අපි VSP එකත් එක්ක වැඩ කරන එහෙම නැත්නම් Node MCU එකත් එක්ක වැඩ කරන හින්දා network protocol එකට වැටෙන්නේ සාමාන්‍යයෙන් Wi-Fi. හැබැයි ඔයාලා මතක තියාගන්න මම ඉස්සරහටත් පැහැදිලි කරනවා ලෝකේ Wi-Fi විතරක් නෙමෙයි IoT වලට වැඩ පාවිච්චි කරන්න කියන්නේ. එතකොට අපි කතා කරමු MQTT ඒ වගේම තමයි HTTP. HTTP ගැන කතා කරොත් අපි පහුගිය workshops එකේ දෙකේ කළේ HTTP protocols use කරපු එක. විශේෂයෙන්ම අපි ඔයාලට මතක ඇති අපි Firebase පාවිච්චි කරා. අපි Firebase එකේ API එකක් ගත්තා. එහෙම නැත්නම් අපිට පුළුවන් third party IoT platform එක REST API එකක් කරා අපේ මේ IoT data protocol එක හදාගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් MQTT කියන technology එක පාවිච්චි කරන්න. ඒක publish subscribe method එකකින් යන්නේ. ඒ වගේම තමයි WebSocket කියන WebSocket method එකනොත් අපිට පුළුවන්. ඇත්තටම WebSocket කියන්නේ MQTT වගේම තමයි ඒක සමානම දෙයක්. DSS MQP ගැන මේ workshop එකේ කතා කරන්නේ නැහැ. අපි තවදුරටත් මම පැහැදිලි කරොත් මොකද්ද මේ MQTT කියන්නේ කියලා. MQTT ගත්තොත් මේක හුඟක්ම fast HTTP වලට වඩා. අපි ගත්තොත් ඉතා ඉක්මනටම data අපිට deploy කරන්න පුළුවන්. delay එකක් හුඟක්ම අඩුයි. මොකද HTTP වල ගත්තොත් data request කරන්න ඕනේ. ඒ වගේම publish data request කරන්න ඕනේ. එහෙම කතන්දරයක් තියෙන හින්දා තමයි MQTT කියන ටෙක්නොලොජි එක තමයි අද හුඟක් වෙලාවට IoT වල පාවිච්චි කරන්නේ අර ඩිලේ එක අඩු කරන්න. ඔයාලට මතක ඇති පළවෙනි වර්ක්ෂොප් එකේ දෙවෙනි වර්ක්ෂොප් එකේදී විශේෂයෙන්ම දෙවෙනි වර්ක්ෂොප් එකේ අපි Firebase එකකින් REST API key එකක් අරන් හදපු වෙබ් ඇප් එකේදී අපි දැක්ක පොඩි ඩිලේ එකක් තියෙනවා. විනාඩි තප්පර දෙකක වගේ ඩිලේ එකක් තියෙනවා. හැබැයි අපි ගත්තොත් MQTT සර්වර් එකක් අපි සෙටප් කරගමු. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් MQTT වලට data ඩිලේ එකක් නැතුව මේ data අප්ලෝඩ් වෙනවා කියලා.
ඉතින් ඔයාලට ඒකත් ගැන බලන්න පුළුවන් YouTube එකේ search කරලා මොකද්ද මේ MQTT කියන්නේ කියලා. ඇත්තටම ගත්තොත් MQTT වල එක concept එකක් තමයි publisher and subscriber කියන method එක. ලෝකෙ ඕන තරම් තියෙනවා MQTT brokers ලා. එහෙම නැත්නම් MQTT service එක දෙන brokers ලා. ඔයාලා අහලා ඇති Mosquito කියලා එකක්. එහෙම නැත්නම් Hive කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් Adafruit කියලා තියෙනවා. මෙතන ෆොටෝ එකේ දාලා තියෙන්නේ ඒ වගේ MQTT brokers ලා. ඉතින් මේක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරොත් කොහොමද MQTT broker කෙනෙක් වැඩ කරන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙතන MQTT broker ඉන්නවා. ඒ වගේම තමයි මෙතන ඇත්තට මේක තමයි අපේ hardware application එක. ඒ කියන්නේ අපේ data gather කරගන්න sensor එක. ඉතින් එතනට අපි එකතු කරලා තියෙනවා NodeMCU කියන network layer එකේ තියෙන application layer එකේ තියෙන ESP8266 කියන technology එක. අපි අද කතා කරන NodeMCU එක. අපි කතා කර හිටපු NodeMCU එක. ඒකට අපි එකතු කරනවා temperature sensor එක. ඉතින් Arduino වලදී අපි අහලා තියෙනවා DHT11 කියලා sensor එකක් තියෙනවා. අද මම ඒක පාවිච්චි කරනවා මේකට. ඒ වගේම තමයි publish and subscribe කියන method එක තමයි තියෙන්නේ. එතකොට මේ MQTT protocol එක පාවිච්චි කරද්දී එකක් තමයි topic එකක් කියලා අපි හඳුන්වන්න තියෙනවා. මේ topic එකට තමයි අපි data deploy කරන්නේ. දැන් මෙතන පළවෙනි sensor එකෙන් අපි topic එක හැටියට data deploy කරලා තියෙන්නේ temp කියන එක. ඒ වගේ තමයි දෙවෙනි එකෙන් අපිට ඕන නම් මේ temp කියන වල humanity කියලා topic එකක් හදලා එයාට data deploy කරන්න පුළුවන්. එතකොට මේ පැත්තෙන් ගත්තොත් subscribersලා ඉන්නවා. subscribersලා වෙන්නේ අපි computer එක, mobile device එක, එහෙම නැත්නම් tablet එකක් වෙන්න පුළුවන්. මෙයාලා subscribe කරලා තිබ්බට පස්සේ මෙතනින් topic එකෙන් publish කරන data එක MQTT broker එකට ගිහිල්ලා broker එක හරහා subscribersලා, එහෙම නැත්නම් subscribe වෙලා ඉන්න computer එක වෙන්න පුළුවන්, mobile device එක වෙන්න පුළුවන්, මෙතන Raspberry Pi එකක් වෙන්නත් පුළුවන්. එතනින් අපිට data deploy කරගන්න, data gather කරගන්න පුළුවන්. අපිට මෙතනින් පස්සේ අපිට ඕන නම් locally software එකක්, එහෙම නැත්නම් web app එකක් වුණත් අපිට හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ MQTT broker එක AWS server එකක් වගේ අරන් අපිට පුළුවන් database එකකට install කරලා MQTT broker එකෙන් AWS server එකේ database එකට data save කරලා අපිට පුළුවන් එතනින් data අපි හදලා තියෙන dashboard එකට data deploy කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ concept එකක් තියෙන්නේ අද ලෝකේ හුඟක්ම මේක පාවිච්චි කරන්නේ IoT කියන ටෙක්නොලොජි එක data gather කරලා data deploy කරගෙන data හුඟක්ම වෙලාවට පාවිච්චි කරන්නේ data analysis වලට, එහෙම නැත්නම් data dashboard එකකට, data visualization වලට තමයි හුඟක් වෙලාවට මේ IoT ටෙක්නොලොජි එක පාවිච්චි කරන්නේ. තව ඉස්සරහට මේක දියුණු වෙයි. එතකොට data analysis, data prediction අදටත් ඒ වගේ ටෙක්නොලොජි හුඟක් companies develop කරගෙනම කරගෙන යනවා. ඉතින් හුඟක් වෙලාවට අද හුඟක්ම සුලභ වෙලා තියෙන 2021 සහ 2021 අද හුඟක්ම ට්‍රෙන්ඩින් වෙලා තියෙන මේ data gather කරලා data dashboard එක පෙන්වන එක තමයි අද ලෝකෙ හුඟක්ම දියුණු වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඉස්සරහට workshops වල අපි මේවා තවදුරටත් කතා කරමු මේ ටෙක්නොලොජි ගැන. ඉතින් මම ඊළඟ ස්ලයිඩ් එකට යන්න. HTTP අපි පරණ කලින් ඔයාලට මතක ඇති Firebase ගැන කතා කරා, එහෙම නැත්නම් web app එකක් ගැන කතා කරා. ඒවල වැඩ කරන්නේ ඇත්තටම ගත්තොත් දෙකට HTTP වෙන්න පුළුවන්. HTTP කියලා කියන පුළුවන්. ඉතින් HTTP protocol එක standard IoT protocol එකක් උනාට ඒක හුඟක් වෙලාවට ප්‍රිෆර් කරන්නේ නැහැ. මොකද මෙයාගේ ලොකු ඩිලේ එකක් තියෙනවා data වල. හැබැයි මෙයා හුඟක් වෙලාවට මම මෙතන ලියලා තියෙනවා 3D printing and manufacturing industry එකේ ලොකු data පොඩි වගේ data නෙමෙයි ලොකු data වගේක් deploy කරද්දී HTTP පාවිච්චි වෙනවා අද ලෝකේ. හැබැයි පොඩි data එකක් send කරගන්න අපිට පුළුවන් MQTT වගේ use කරන්න. ඒ වගේම තමයි මේක තමයි HTTP වැඩ කරන විදිය. ඇත්තටම client කෙනෙක් ඉන්නවා, server කෙනෙක් ඉන්නවා. අපේ client වෙන්න පුළුවන් අපේ device එක. අපේ device එක වෙන්න පුළුවන් මේ දින server එක. අපි ඉස්සෙල්ලාම කරන්නේ HTTP request එකක් යවනවා. ඔයාලට මතක ඇති පළවෙනි workshop එක බැලුවා නම් මෙන්න මේ විදියට තමයි cross request යවලා තමයි response එකක් ගන්නෙ. ඔයාලට ඒක මතක ඇති පළවෙනි වීඩියෝස් එක බලන්න ඔයාලට තේරෙයි අපි මීට සමානම දෙයක් අපි එතනදි කරා. අපි web app එකක් හදලා පළවෙනි සහ දෙවෙනි එක බලන්න. මට මතක හිටියේ පළවෙනි වීඩියෝ එකේ පළවෙනි workshop එකේ තමයි මේ ගැන අපි වැඩිපුර කතා කරන්නේ. ඊළඟට තමයි WebSocket server. ඇත්තටම WebSocket server ගත්තොත් හුඟක් සමහර MQTT brokersලා තමන්ගේ MQTT broker එකට WebSocket server එකක් හදනවා. ඒ කියනවා AWS WebSocket එකක් හදන AWS එකක්, WSS එකක්. ඉතින් WebSocket server එක ගත්තොත් අපිට පුළුවන් MQTT පාවිච්චි කරනවා. ඇත්තටම ගත්තොත් WebSocket server එක ඒක ඔයාලට ඒක මම ඉස්සරහ workshop එකකත් පැහැදිලි කරන්නම් කොහොමද WebSocket server එකක් වැඩ කරන්නේ කියලා.
ඇත්තටම TCP/IP එහෙම නැත්නම් MQTT protocol පාවිච්චි කරන වෙබ් ThinkSpeak වගේ වෙබ් සර්වර්ස් තියෙනවා. ඒ වෙලත් හුඟක් වෙලාවට MQTT වගේම TCP/IP protocol පාවිච්චි කරනවා. මම කලින් පැහැදිලි කළේ Mosquito කියන වෙබ් Mosquito කියන MQTT broker ඇත්තටම WebSocket server එකක් නැහැ. එයාගේ TCP/IP විතරයි තියෙන්නේ. ඒවත් මම පාවිච්චි කරලා තියෙනවා EMQ කියලා එකක්. එයාලගේ WebSocket server එකක් එයාලා ලබා දෙනවා. ඉතින් ඒක තමයි අපි කලින් කතා කරේ IoT layers. ඒ කියන්නේ IoT අපි ගත්තොත් ඉන්ටර්නෙට් එකේ කොහොමද වැඩ කරන්නේ කියලා. අපි දැන් කතා කරමු hardware applications වල පාවිච්චි කරන network protocol එක. එහෙම නැත්නම් අපි IoT application එකේ data server එකට සම්බන්ධ කරන protocol එක. ඔයාලා අතන හොඳටම අහලා තියෙනවා Wi-Fi technology එක. අද ලෝකයේ වක්ම සුලභයි IoT technology එකේදී. අද අපි Wi-Fi කියලා හිතන් හිටියට තවත් පාවිච්චි කරනවා. ඒ වගේ තමයි Bluetooth වලත් Bluetooth 5 කියන generation එකේ modules අද පාවිච්චි කරනවා සමහර network protocols වලට. මම දැකලා තියෙනවා mesh networking protocols වලදී වගේ මේ Bluetooth කියන concept එක පාවිච්චි කරනවා. ඒ වගේම තමයි Zigbee කියන්නේ. Zigbee ඔයාලට අලුත් දෙයක් වෙන්න පුළුවන්. Zigbee කියන තද හුඟක් සුලභ network protocol එකක්. ඒ වගේම තමයි Z-Wave සහ NB-IoT ටිකක් අඩුයි. ඒ වුණත් LoRaWAN කියන technology එකත් අද ලෝකේ පාවිච්චි කරනවා network protocol එකකට. මොකද ඇත්තටම LoRaWAN කියන්නේ low power එකක් concept කරනවා. ඉතින් සාමාන්‍යයෙන් මිලි ඇම්පියර් 25ක් වගේ තමයි එයා පාවිච්චි කරන්නේ. ඒ හින්දා හුඟක් වෙලාවට agricultural industry එකේ isolated areas වල IoT technology එහෙම ගත්තොත් agricultural industry එකේ හුඟක් වෙලාවට පාවිච්චි කරන මේ LoRaWAN කියන technology එක. මොකද හුඟක් වෙලාවට එතනට power ලබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. හුඟක් වෙලාවට solar panels තමයි පාවිච්චි කරන්නේ power ගන්න. ඒ හින්දා හුඟක් වෙලාවට මේ LoRa කියන technology එක පාවිච්චි කරනවා power එක අඩුවෙන් concept කරන හින්දා. හැබැයි හුඟක් වෙලාවට සුලභ වෙන්නේ Wi-Fi Bluetooth Zigbee කියන ටෙක්නොලොජි එක තමයි හුඟක් වෙලාවට ඉන්ඩෝ ඇප්ලිකේෂන්ස් වලදී පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි LoRaWAN සහ NB-IoT කියන ටෙක්නොලොජි එක outdoor applications වලදී පාවිච්චි කරනවා. අපි කතා කරමු NB-IoT. NB-IoT කියන්නේ LoRaWAN වගේ වුණත් මේක ලබා දෙන්නේ අපේ network service providersලා යාලා පාවිච්චි කරන සිග්නල්ස් වල පල්ලෙහා බෑන්ඩ් එක තමයි මෙයා යූස් කරන්නේ. මේක ගැනත් අපි ඉස්සරහට කතා කරමු. NB-IoT ටෙක්නොලොජි එක ගැනත් තව සවිස්තරාත්මකව ඉස්සරහින වර්ක්ෂොප් එකේ. ඉතින් ඉස්සරහට වර්ක්ෂොප් වල අද අපි වර්ක්ෂොප් එකේ Bluetooth Wi-Fi ගැන කතා කරනවා. තව ඉස්සරහට එන වර්ක්ෂොප් එකකදී අපි LoRaWAN සහ Zigbee ගැන කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් මම හිතනවා ඔයාලට ඒ ගැන තේරෙන්න ඇති. ඉතින් මම හිතන්නේ මේ දක්වා ඔයාලට තේරෙන්න ඇති. අද අපි පොඩි ඇප්ලිකේෂන්ස් දෙකක් කතා කරනවා. එතරම් ගත්තොත් අපි අද පාවිච්චි කරන්නේ NodeMCU කියන බෝඩ් එක. NodeMCU බෝඩ් එක Wi-Fi protocol එකක් තියෙන එකක්. ඒ වගේම තමයි IoT protocol එක හැටියට අපි HTTP එකක් තමයි අද පාවිච්චි කරන්න හිතන් ඉන්නේ. ඉතින් පළවෙනි ඇප්ලිකේෂන් එක හැටියට අපි අද ThinkSpeak කියන IoT platform එකට dashboard එකක් හදලා data deploy කරන හැටි කරනවා. ඒ වගේම තමයි අපි Firebase සහ MIT Ampinvent එක පාවිච්චි කරලා mobile app එකක් හදලා ඒ app එකට අපේ temperature sensor එකේ data සහ humidity data එක ගන්න හැටි අද අපි practical එකේදී කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් මම කිව්වා අපි අද ThinkSpeak කියන IoT web server එක පාවිච්චි කරනවා කියලා. ඒකෙත් ඇත්තටම කොටස් දෙකක් තියෙනවා. එකක් ඇත්තටම එයාගේ තියෙනවා MQTT broker කෙනෙක්. එයාගේ ඇත්තටම server එකට install කරලා තියෙන්නේ Mosquito කියන එකේනා. හැබැයි එයාගේ HTTP protocol එකකුත් තියෙනවා. ඒක REST API එකක් තියෙනවා. අද අපි කතා කරන්නේ නැහැ MQTT ගැන. මොකද MQTT කියන ටික ලොකු මාතෘකාවක්. අපි අද HTTP එකකින් REST API එකක් අරන් අපි මෙච්චර දවස් කරපු නැති data අරන් data plot කරන application එකක් කතා කරමු. ඒ වගේම තමයි අපි ගිය සතියේ වගේ අපි කලින් workshop එකේ වගේ අපි පාවිච්චි කරමු. Firebase එක. ඉතින් මම මෙතනින් මගේ share එක end කරනවා. අපි ඊළඟට අද අපේ පළවෙනි application එකට යමු.
ඔයාලට පේනවා ඇති දැන් මගේ අනිත් ස්ක්‍රීන් එක මේ තියෙන අපේ Node MC එකක් මම එකට කනෙක්ට් කරන් තියෙනවා DST11 කියන සෙන්සර් එක. ඔයාලට පේනවා ස්ක්‍රීන් එකේ. ඉතින් අද වර්ක්ෂොප් එක කරන්න යන මේක ඇත්තටම DST11 කියන සෙන්සර් එක. මේකෙන් පුළුවන් ටෙම්පරේචර් එක ගන්න. අද ඇත්තටම අද අපි අපේ ඇප්ලිකේෂන් එකේදී කරන්නේ මෙන්න මේ සෙන්සර් එකේ data අපේ වෙබ් සර්වර් එකකට data deploy කරලා plot කරන එක සහ මොබයිල් ඇප්ලිකේෂන් එකක් හදාගන්න හදාගන්න හැටි තමයි අද අපි වර්ක්ෂොප් එක කතා කරන්නේ. සාමාන්‍ය විදිහටමයි පළවෙනි වර්ක්ෂොප් එකේ ඔයාලට පේනවා ඇති ඔයාලට පේනවා ඇති දැන් Node MC එක මම කනෙක්ට් කරන් ඉන්නවා. ඒ විදිහට මම මගේ දැන් Arduino IDE එක මම ඕපන් කරගන්න. Node MC එක ගැන අපි කතා කරොත් ඔයාලට පේනවා මේක තමයි අපේ Node MC එක මේ තියෙන DST11 කියන එක. සාමාන්‍ය විදිහටම අපි එයාට 3.3 වෝල්ටේජ් එක දීලා තියෙනවා. ground pin එකයි එයාගේ D අපි ආව D3 කියන pin එකට අපි connect කරන් ඉන්නවා. සාමාන්‍ය විදිහමයි ඔයාලා Arduino එක්ක වැඩ කරලා තියෙනවා මම මේ වැඩේ කතා කරන්නේ නැහැ. පළවෙනි workshop එක අද අලුතෙන් අපු කට්ටිය පළවෙනි workshop එකේ වීඩියෝ බලන්න. දැන් ඔයාලට පේනවා ඇති Arduino IDE එක මම අලුතින් එකක් ඕපන් කරගන්නවා. හරි මම කෝඩ් එක කලින් ලියාගත්ත මේකේ ඒ හින්දා කලින් ටිකක් වෙලා විතර කරගන්න ඕනේ හින්දා ඇත්තටම අද අපි පාවිච්චි කරන්නේ ThingSpeak කියන එක ඒ හින්දා මේ අපි යන් ThingSpeak සර්වර් එක බලන්න ඔයාලා සර්ච් කරන්න පුළුවන් ඔයාලට Google ගිහිල්ලා ඔයගලන් Google එකට ගිහිල්ලා ඔයාලා ගිහිල්ලා බලන්න ThingSpeak කියලා මේක ඇත්තටම IoT analytics tool එක. ඔයාලට කියලා බලන්න පුළුවන් ඔයාලට මේකේ free account එකක් දීලා තියෙනවා commercially use කරනවා නම් මෙයාලට pay කරන්න ඕනේ. ඔයාලට පේනවා මොන වගේ applications තියෙන්නේ කියලා මේකේ photos වලින්ම environmental monitoring student education වලට වගේම energy monitoring systems වලට ඒ වගේම තමයි smart farming protocols වලට පාවිච්චි කරනවා. ඇත්තටම මෙහෙමත් නෙමෙයි හුඟක් companies තමන්ගේම IoT platforms දැන් ලෝකේ develop කරන් ඉන්නවා. මම දකින්නේ මේකේ විශේෂ features හැටියට මෙයාගේ MATLAB interface කරන්න පුළුවන්. මෙයාගේ data ටික MATLAB එකට support කරනවා. ඒ හින්දා අපිට පුළුවන් මේ real time IoT server IoT device වලින් ගන්න data ටික MATLAB වලට import කරලා අපේ machine learning වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනම topology එකදී අපිට පුළුවන් මේක පාවිච්චි කරන්න. ඒක විශේෂ දෙයක් මෙන්න මේ ThingSpeak කියන IoT platform එකේ. ඉතින් සාමාන්‍ය විදියමයි අපි මේකේ account එක මේක මම account එක create කරලා තියෙන්නේ. ඒ හින්දා මගේ account එක තියෙනවා already. ඒ හින්දා මම මෙතනට මම කරන්නේ මම log වෙන එක. ඔයාලට ගියොත් මෙතන start අලුතින් account එක create කරන හැටිම බලාගන්න පුළුවන්.
මම යනවා දැන් channels වලට ගිහිල්ලා දැන් මම ක්‍රියේට් කරන් තියෙනවා අපේ එරික් වර්ක්ෂොප් එකට එකක්. ඔයාලට ඕන නිව් channel එකක් පටන් ගන්න පුළුවන්. මම මෙතන වර්ක්ෂොප් කියලා දෙන්නම් නිව් channel එකක්. එතකොට ඔයාලට ඒ channel එකේ නම ඔයාලා කැමති එකක් දාගන්න IoT කියලා මම දාගන්නවා. ඒ වගේම තමයි ඔයාලා data කොච්චරක් එවනවද කියලා. එහෙම නැත්නම් හිතන්න ඔයාලාගේ hardware එකකින් sensor data එකක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, ඊට වඩා වැඩි ගාණක් වෙන්න පුළුවන්. ඒකට මේ fields එකතු කරනවා. ඒ වගේ මම මෙතන temp කියලා field එකක්, ඒ වගේම තමයි මම මෙතනින් feed කරන්නේ humidity එක. ඉතින් hum කියලා මම එතන දාගන්නවා. දාලා මෙන්න මේ විදියට channel එක save කරන්න. එතකොට ඔයාලට පේනවා අලුතින් channel එකක් open වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන temp කියලා chart එකක් open වෙලා තියෙනවා. ඊළඟ ඔයාලට පුළුවන් visualization tool එකක් හැටියට මෙතන අලුතෙන් widgets තියෙනවා. ඔයාලට කැමති එකක් එකතු කරගන්න පුළුවන්. මම මේකට මේ වගේ numeric data එකක් create කරගන්නවා. field එක හැටියට field 1 දෙනවා. ඒ වගේ තමයි update interval කියන්නේ තප්පර කීයෙන් කීයටද මෙයා data deploy කරන්න කියලා. මම තප්පර 15ක් කියලා දීලා තියෙනවා. ඒතකොට තප්පර 15කට සැරයක් මෙයාගෙන් data එකක් ඇවිල්ලා plot වෙනවා. ඒතකොට ඒ වගේ තමයි මම field 1 එකට ගත්තේ. ඒ වගේම තමයි field 2 එකටත් මම ඒ වගේ data එකක් ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මම මේක දැන් create කරගෙන තියෙන්නේ. දැන් අපි Arduino එකට ඔයාලට මතක ඇති මම මේ පොඩි කෝඩ් එකක් තියෙන මම පැහැදිලි කරන්න. ඔයාලට මේක දාගන්න ඕන ඉස්සෙල්ලාම Firebase ESP8266 කියන library එක දාගන්න වෙනවා. Firebase ESP8266.h කියලා ඔයාලා search කරන්න Google එකේ. ඔයාලට පුළුවන් GitHub එකෙන් මේ library එක download කරලා සාමාන්‍ය විදියට මෙතනට ගිහිල්ලා zip file එකක් හැටියට add කරන්න. මම හිතනවා ඔයාලට පේනවා ඇති එක. ඊට පස්සේ සාමාන්‍ය විදිහටම අපි අද ඉන්ටර්ෆේස් කරන්නේ DST11 කියන සෙන්සර් එක. ඒ හින්දා සමහර විට ඔයාලා මේ සෙන්සර් එකත් එක්ක වැඩ කරලා නැතුව ඇති. Google එකේ search කරන්න DST11.h කියන library එක ඔයාලට ඒ library එක download කරගන්න පුළුවන්. ඊට අමතරව ESP8266 wifi.h කියන library එකක් download කරන්න. ඇත්තටම මේවා මම කියලා දුන්නා. මේ Firebase එක දාන්න හැටිත් මම කලින් workshops වල කියලා දුන්නා. ඒ හින්දා ඔයාලට පුළුවන් මේ videos බලලා මේවා කොහොමද කරන්න කියලා බලන්න. අද අලුතෙන් අප්පට්ටියට පොඩි දෙයක් තියෙන ඇත්තටම NodeMCU කියන බෝඩ් එක හොයාගන්න විතරයි ඔයාලට තියෙන්නේ මේ workshop එකේදී. ඔයාලට ඉන්ටර්නෙට් එක ඕන තරම් resources තියෙනවා. එහෙම නැත්නම් අපේ පළවෙනි videos එක බලන්න. ඒකේ පැහැදිලිව NodeMCU එකේ මුලින් ඉඳන් අපි කියලා දෙනවා. ඊට පස්සේ මම මෙතන library තුන include කරාට පස්සේ මම මෙතන define කරන් තියෙනවා මගේ Firebase host එකේ නම සහ Firebase authentication එක ඒ වගේම තමයි ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපි Firebase එකට අපි කොහොමද data load කරන්න කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින්. මේකත් මම පැහැදිලි කරා මම Firebase එකට ගිහිල්ලා මම එක පෙන්නන්නම් මේ terms අපි කොහොමද ගත්තේ කියලා අපි පළවෙනි workshop එකේ කළා. ඒ වගේම තමයි මෙතන මම define කරන් තියෙන මගේ wifi password එක SSID එක password එක මගේ wifi password එක මම මගේ phone එකෙන් hotspot එකක් දාලා තියෙන්නේ. ඒ හින්දා ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන wifi password එක මම දාලා තියෙන්නේ මගේ hotspot password එක. ඒ වගේම තමයි මම මෙතන setup කරන් තියෙන මගේ DST0 කියන DST pin එක හැටියට 0 කියන pin එක දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඇති මම මෙතන search කරොත් NodeMCU pins ගැන මම ඔයාලට පැහැදිලි කරා. මම connect කරන් තියෙන්නේ මගේ 3 වෙනි pin එකට. ඒ හින්දා අපි දන්නවා අපි මෙතන දාන්න ඕනේ අපේ මම D3 pin එකට connect කරලා තියෙන. ඒ හින්දා GPIO pin 0 අපි code කරන්නේ GPIO pins වල number එකෙන්. ඒ හින්දා D3 වුණාට අපිට එතන type කරන්න බෑ D3 කියලා. අපි මෙතන 0 කියලා තමයි දෙන්න ඕනේ. එතන define කරලා තියෙද්දි. ඔයාලට මම ඒක පැහැදිලි කරා. ඊට පස්සේ මම D5 කියලා LED එකක් මම define කරලා තියෙනවා. මම මේක තාම connect කරලා නැහැ. ඊට පස්සේ
මම මෙතන සාමාන්‍ය විදියට DST11 type එක දීලා තියෙනවා DST11 කියන එක. ඊට පස්සේ DST කියන library අරලා අපි DST object එකක් අපි call කරන් තියෙනවා DST. ඒ කියන්නේ මෙතන තමයි අපේ දැන් අපේ object එක හදාගෙන DST කියලා මෙතනට අපි පාස් කරන් තියෙන ඔය parameters දෙක එක තමයි අපි DST එක connect කරලා තියෙන node.mc එකේ pin එක. ඒ වගේම තමයි අපි පාස් කරලා තියෙනවා DST11 කියන sense එක කියලා තමයි මෙන්න මෙතන අපි පාස් කරන්නේ. ඊට පස්සේ මෙතන Firebase database LED data කියන එක මම මෙතන පාස් කරන් තියෙනවා. හරි. දැන් අපි Firebase එකට යන් අපි ඉස්සෙල්ලාම දෙවෙනි පැට් එක ලේ කරමු. මම හිතන්නේ ඒක ලේසි. Firebase console එකට මම යනවා දැන්. ඔයාලට මතක ඇති මේක කලින් workshop එකක් කරා. Firebase කියන්නේ Google ලගේ database එකකටම හදපු හොඳ backend එකක්. අපි real time database එකක් තියෙන application එකක්. මම මේකේ create කරගෙන මම console එකට යනවා. උතර console එකට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මම create කරන් තියෙන recent projects මේ තියෙන ඒ වගේ පාවිච්චි කරපු ඒවා. ඔයාලට අද මම කියලා දෙන්නේ mobile application එකක් හදන එක. ඉතින් කලින් second workshop එකේ මම මේක පෙන්නුවා. මම ආයෙ පෙන්නන්නම්. මම මෙතන create කරන් තියෙනවා මේකටම Eric IoT කියන project එක. ඔයාලට තියෙන්නේ මේ විදියට සාමාන්‍ය විදියට මේක හදාගන්න මම ඕනනම් අලුත් project එකක් create කරන හැටි කියලා දෙන්නම්. ඔයාලා මෙහෙම ගිහිල්ලා ඔයාලගේ project name එක දෙන්න. මම මෙතන දෙනවා Eric කියලා. ඇතර මගේ projects ගන්න වැඩි මම එකක් delete කරලා ඉන්නම්. මෙයාලගේ projects limit එකක් තියෙනවා. ඉතින් ඒ limit එක increase වුණාට පස්සේ ඔයාලට තවදුරටත් projects දෙන්න නැහැ. කරන්න මම මගේ තියෙන project එකක් delete කරන්න. ඔයාලට පුළුවන් මම කලින් වීඩියෝ එක බලන්න ඔයාලට තේරෙයි ඒක කොහොමද අලුතෙන් එකක් setup කරගන්න කියලා. මම හදාගෙන තියෙන මගේ Firebase එකට මම දැන් යනවා. second workshop එකේ මේ ඔක්කොම කරා අපි. ඊට පස්සේ ඔයාලට මතක ඇති අපි කොහොමද real time database එකක් setup කරගන්නේ කියලා. මේ තියෙන්නේ අපි setup කරගන්න real time database එක. මම මෙතන දැන්ටම setup කරන් තියෙනවා. උනම් මම මේව කොහොමද අලුතින් දැන් මෙන්න මේ වගේ interface එකක් තමයි ඉන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මෙතන තමයි අපේ logic එක හදාගන්න. ඒ කියන්නේ අපේ node.mc එකකින් එන data එක මෙන්න මෙතනට තමයි save වෙන්නේ. අතරම ගත්තොත් මේක අතරමැදි තැනක්. අපේ IoT protocol එකේ මෙතනට තමයි අපේ node.mc එකෙන් data send කරන්නේ. ඒ වගේම තමයි මෙතන මම node එකක් හදාගෙන LED කියලා. ඒ වගේම තමයි මෙතන අපි temperature එක මෙතනට තමයි link කරන්නේ. අපි කතා කරමු කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලා මෙන්න මෙතන මෙහෙම open කරාට පස්සේ අපිට මේ වගේ නමක් දෙන්න පුළුවන්. ඉතින් ඒක යටතේ තමයි මම මේක හදාගෙන මම Firebase කියලා දෙනවා. initial value එකක් දෙන්න. ඊට පස්සේ මම තව node එකක් add කරාට පස්සේ තමයි අපිට temp කියලා node එකක් හදාගන්න පුළුවන්. initial value එක 0 හැටියට දෙනවා. ඒ වගේ අපිට මේ වගේ ඕන තරම් nodes හදාගන්න පුළුවන් කැමති නම් වලින්. ඔයාලට මම මේ වගේ කරපු සමාන project එකක් දෙන්නම් LoRa වලින් මේ කොහොමද මේ ඔක්කොම setup කරගත්තේ කියලා. දැනට මම Firebase IoT කියලා node එකක් හදාගෙන ඒකේ child node හදාගෙන තියෙනවා humidity, LED සහ temperature කියලා. අපි මේ child node වලට data assign කරන්නේ අපේ node.mc එකේ. හරි මම මේක දැන් මේ විදිහට delete කරගත්තා. ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට කැමති තරම් මේ වගේ ඒවා ඇඩ් කරගන්න. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට data ඇඩ් කරගන්න. මෙතන මම Firebase Hume temp කියලා දැන් මේවා දෙකක් හදාගෙන තියෙන්නේ. අපි දැන් කතා කරමු කොහොමද අපි මෙතෙන්ට data එවන්නේ කියලා. ඒකට අපිට Arduino අපේ node.mc එක node.mc එකෙන් තමයි අපි data push කරන්නේ. ඔයාලට පේනවා ඇති මගේ code එක. හරි. මෙතන ඉස්සෙල්ලාම මම define කරන් තිබ්බා Wi-Fi SSID එක password එක. උඩ තියෙනවා Firebase host එකයි Firebase authentication එකයි. දැන් ඔයාලා ප්‍රශ්නයක් ඇති මේ දෙක කොහෙන්ද ගත්තේ කියලා. මේ දෙක ඔයාලා හදන project එකට unique. ඔයාලා අලුතින් project එකක් හදද්දී ඔයාලට මේ ID දෙක ඔයාලගේ unique ඔයාලා හදන console එක ඔයාලා හදන project එකට unique වෙනවා. ඒ හින්දා මෙන්න මේ දෙක ගන්න තැන් දෙක මම පෙන්නන්නම්. මේ host එක කියන එක ගන්න අපේ මෙන්න මෙතන real time database එකේ මෙන්න මේ key එක තමයි මම මෙතනට copy කරන් තියෙන්නේ. ඒක මතක තියාගන්න HTTP කියන එක ඕනේ නැහැ. මෙන්න මේ Eric IoT කියන තැනින් පටන් අරන් මෙන්න මේ කෑල්ල copy කරගන්න ඔයාලා. ඊට පස්සේ ඒක මෙතන දාගන්න. මම මේ code ඔක්කොම share කරන්නම් ඔයාලත් එක්ක. මොකද අපි පළවෙනි workshop එකෙන් පස්සේ node.mcu
60ක් 70ක් වගේ හැමෝටම කූරිය කළා වර්ක්ෂොප් එකට සම්බන්ධ වෙච්ච සහ අපෙන් රික්වෙස්ට් කරපු. ඉතින් මම හිතනවා ඒගාලාට මේ වීඩියෝ එක බලනක පස්සේ කට්ටියටත් මේ ටික කරගන්න පුළුවන් කියලා. ඊළඟට මේ Firebase authentication කියන key එක මේක ඇත්තටම secret key එකක්. මේ key එක තියෙන්නේ project settings වලට ගිහිල්ලා බලන්න ඔයාලට තියෙනවා මෙන්න මේ වගේ එකක් open වෙයි. ඒකේ ගිහිල්ලා service accounts වලට යන්න. project settings වල service accounts වලට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් database secrets කියලා tab එකක්. එන්නේ ඒකේ තමයි ඔයාලගේ secret key එක තියෙන්නේ. මේකත් ඔයාලගේ project එකට unique key එකක්. ඔයාලා ගියොත් මෙතන show කළොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ key එක. හරි. ඉතින් ඒ ටික මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති. මේ key එක මම මෙතනින් copy කරගන්න. මෙන්න මෙතන copy කරාට පස්සේ ඔයාලගේ keyboard එකට මේක copy වෙනවා. ඔයාලා ඊට පස්සේ මෙන්න මෙතනින් මේක paste කරගන්න. හරි. දැන් මම මේ code ටික පැහැදිලි කරා. හරි. ඊළඟට මම දැන් object දෙකක් create කරන් තියෙනවා Firebase database. මේක තමයි මගේ Firebase database කියන library එකේ මම object එකක් create කරන් තියෙනවා Firebase database කියලා. ඒකම තමයි Firebase data කියලා Firebase data කියලා LED data කියලා එකක් create කරන් තියෙනවා. ඊට පස්සේ මම Firebase JSON object එකක් කරන් තියෙනවා. JSON object කියන ඉස්සරහට කතා කරන්න මොකක්ද කියලා. හරි. ඊළඟට මම මෙතන serial begin කරලා තියෙනවා. ඔයාලා දන්නවා Arduino ඔයාලා Arduino දන්නවා. serial begin කියන්නේ අපේ serial port එකේ data read කරගන්න ඕනි හින්දා අපි serial.begin 9600 තමා කරන්නේ. ඊට පස්සේ අපේ sense එක තියෙනවා. මේ තියෙන අපි DST11 කියන sensor එකේ IC එක on කරගන්න function එක. setup එක ඔයාලා දන්නවා setup එකකින් එකපාරක් function call වෙනවා. setup එක එකපාරයි මේක call වෙන්නේ loop එකේ තමයි මේක එක දිගට microcontroller වලදී loop වෙන්නේ. එතකොට මේකෙන් පස්සේ අපිට පුළුවන් DST11 sensor එක setup කරගන්න. ඊට පස්සේ මෙතන මම LED pin mode LED output එකක් කරන් තියෙනවා. අපි උඩහා define කරලා තියෙනවා අපේ LED එක D5 කියන pin එකට connect කරන්න කියලා. ඒකත් මම connect කරන්න. හරි. ඊළඟට තමයි අපේ Wi-Fi කොහොමද connect කරගන්නේ අපේ node MC එකට. ඒකට තමයි මේ function එක ලියන්නෙම. සාමාන්‍ය විදිහමයි ඕනම project එකකදී Wi-Fi ඔයාලගේ node MC එකට Wi-Fi connect කරගන්න නම් wifi.begin Wi-Fi SSID එකයි Wi-Fi password එකයි pass කරන්න ඕනේ. මම මෙතන උඩහා define කරලා තියෙනවා මේ දෙක. ඔයාලට පේනවා ඇති. කොහොමද මෙතන define කරලා තියෙනද මේ parameters දෙක මෙතනට pass වෙනවා. ඔයාලා මේ දෙක define කරේ නැත්තම් ඔයාලට පුළුවන් ඒක comment කරලා මෙතන කෙලින්ම ඔයාලගේ Wi-Fi SSID එක Wi-Fi password එක මොකක්ද කියලා බලා ගන්න. මම ඒකත් කලින් workshop වල කිව්වා. කොහොමද ඔයාලගේ Wi-Fi SLT password එක බලන්න. ඔයාලගේ laptop එකේ Wi-Fi එක on කරොත් දැන් මෙතන මට කනෙක්ට් වෙලා තියෙන ඔක්කොම මේවා පෙන්නනවා. ඒ වගේ මගේ ගෙදර Wi-Fi fiber line එකේ password SSID එක මේක password එකත් හරියටම ගහන්න ඕනේ ඔයාලා. සමහරලාට space තියෙනවා නම් ඒ space ඔක්කොම අරින්න ඕනේ. ඒ වගේම තමයි මෙතන SLT5 කියලා දාද්දි ඒ space ඔක්කොම අරින්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලගේ සමහරලාට errors එන්න පුළුවන්. authentication කියන function එක. හරි. ඊළඟට ඔයාලට පේනවා ඇති මම function එකක් ලියාගෙන තියෙනවා මෙන්න මෙහෙම void sensor.update කියලා. එතන මම මෙහෙම float hdst.read humidity කියලා function දෙකක් call කරලා තියෙනවා. ඇත්තට මේකෙන් වෙන්නේ මෙන්න මේ object එකකින් read temp humidity කියන්නේ අපේ sensor එකෙන් දැන් අපි read කරන humidity value එක මෙන්න මේ float h කියන parameter එකට pass කරන්න කියන එක තමයි මෙන්න මේ දෙන්නේ කියන්නේ මෙතන float t. මොකද මේ float value එකක් එන්නේ දශම ස්ථාන තියෙනවා. ඒ හින්දා මම float value එකක් හදාගෙන තියෙනවා. එතනට තමයි මෙන්න මේක read කරාට පස්සේ data එක pass වෙන්නේ. ඊළඟට මම මෙතන පොඩි function එකක් ලියාගෙන තියෙනවා. අපේ හදිසියෙවත් අපේ sensor එක පිච්චිලා තිබ්බොත් එහෙම නැත්නම් sensor එකකින් data read වෙන්නේ නැතු වුණොත් microcontroller එකට මම function එකක් ලියලා තියෙනවා. මේ is none කියන්නේ මෙන්න මෙයාගේ කිසිම value එකක් ඉන්නේ නැත්නම් h කියන එක්කෙනාට කිසිම value එකක් pass වෙන්නේ නැත්නම් t කියන එක්කෙනාට කිසිම value එකක් pass වෙන්නේ නැත්නම් මම and function and කියන එක logic එක ලියලා කියලා තියෙනවා. ඔය එක දාලා අපි ලියලා තියෙනවා මෙතන sensor එක මෙතන fail to read DHT11 කියලා මම function එකක් ලියාගෙන තියෙනවා. එහෙම නැත්නම් return කරන්න කියලා තමයි මම ලියලා තියෙන්නේ. හරි. ඊළඟට තමයි අපි කොහොමද Firebase එකට data deploy කරන්නේ. මෙන්න මේ function එකෙන් තමයි අපි data එතනට deploy කරන්නේ. ඔයාලට පේනවා ඇති firebase.set float
ඊට පස්සේ Firebase data කියලා තියෙනවා. මම මෙතන Firebase data කියන්නේ මෙන්න මේක. ඒක පාස් කරන් තියෙනවා. මොකද Firebase කියන එක ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මම මෙතන පොඩි එකක් ලියාගෙන තියෙනවා අන්න හරි. දැන් ඒක තමයි මම මේ කතා කරන්නේ. දැන් real time database එක ඔයාලට පේනවා ඇති. මගේ main node එක සහ මගේ child node එක. දැන් මගේ child main node එක තමයි Firebase IoT කියන එක. එන්න ඒක තමයි මම මෙතන ඉස්සෙල්ලාම ලියාගෙන තියෙන්නේ. ඊට පස්සේ තමයි මගේ temperature කියන එක මම ලියාගෙන තියෙන්නේ. එතකොට data ඇත්තරම මෙන්න මෙතනට තමයි එන්නේ. මෙන්න මේ කැලලට තමයි t කියන පැරාමීටර් එකෙන් පාස් වෙන වැලියු එක පාස් වෙනවා. ඔයාලට පේනවා ඇති. දැන්ටමත් මම මේක කලින් ටෙස්ට් කරපු වෙලාවේ පාස් වෙච්ච වැලියු එකක් මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 30.8යි කියලා ඇවිල්ලා තියෙනවා. ඊළඟට Firebase data, Firebase IoT Humidity එන්න මෙන්න මෙතනට data එක එනවා. h එක එනවා. ඊට පස්සේ මේ ෆන්ක්ෂන් එක මෙහෙම තියලා තියෙනවා. දැන් කාට හරි කිව්වොත් දැන් මම අලුතෙන් එකක් හදාගන්නවා. එතනට කොහොමද data ලියන්නේ කියලා හරි ප්‍රශ්නයක් නෑ. මම ආයි Firebase මම මේකම copy කරලා ගන්න lazy set float කරා. ඔයාලට මේකේ ගිහිලා GitHub එකේ මේ Firebase data Firebase කියන functions තියෙන ඕන තරම් ඔයාලට functions කියවන්න. ඒතකොට ඔයාලට තේරෙයි තවදුරටත් මේ functions කොහොමද වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ මම මෙතන node එක හැටියට තියලා තියෙන Firebase කියලා විතර. මම IoT කියන එක තමයි මගේ ඊළඟ එක. ඒ හින්දා මම මෙතන Firebase කියලා විතරක් ලියනවා. ඊළඟ එකේ මම humidity temp කියලා විතරක් තියෙනවා. මම මෙතන ආයෙ temp කියලා ලියනවා. temp. ඔයාලට පුළුවන් ඕන තරම් sensors මේ වගේ set කරගන්න. humidity sensors නෙමේ soil sensor එකක් වෙන්න පුළුවන්, CO2 එකක් වෙන්න පුළුවන්, ඕනම જાතිය sensor එකක් connect කරලා මෙන්න මේ විදිහට තමයි ඔයාලා data ටික කියන්නේ Firebase එකට data ඔයාලා save කරන්න පාවිච්චි කරන්න ඕනේ function එක තමයි මෙන්න මේ set float කියන function එක. ඒ වගේ තව functions කීපයක් තියෙනවා. මේක එක එක data type හැටියට මේක set float කියන්නේ int කියලා එකක් තියෙනවා. ඒ වගේ තව functions තියෙනවා අපේ data type එක අනුව. මගේ requirement එක හැටියට මට ඕනේ data type එක තමයි මේක. දැන් ඕනනම් මට මෙතන තියෙන humidity data එකත් පාස් කරන්න පුළුවන්. මෙතන temperature එක පාස් කරන්නේ t එකෙන්. ඔයාලට පේනවා ඇති. මෙන්න මේකේ ඊළඟට මම පාස් කරගන්නම් මේ වගේම Firebase hum කියලා. එතකොට එන්න h කියන data එක පාස් වෙන්නේ එතනට. හරි. ඊට පස්සේ මේක මම ලියාගෙන තියෙන්නේ sensor update කියන function එක ඇතුලේ මම ඒක loop එක ඇතුලේ call කරලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන delay millisecond 100ක් දීලා තියෙනවා. මෙන්න මේ function එක මම app එක හැදුවට පස්සේ කියලා දෙන්නම් ඇයි මෙහෙම function එකක් දැම්මේ කියලා. මේක තමයි මේ පැත්තෙන් command එකක් ආවොත් මේක read කරලා අපේ output එකකට දෙන එක. එහෙම නැත්නම් අපේ relay එකක් වෙන්න පුළුවන්, LED එකක් වෙන්න පුළුවන්. එයා on off කරන්න තමයි මේ function එක ලියලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන string එකක් read කරලා මෙතන data එකක් Arduino NodeMCU එකට ගන්න function එක තමයි මෙතන ලියලා තියෙන්නේ. දැනට එච්චර ඕනේ නැහැ. මම මේ code එක දැන් upload කරනවා. හරි. දැන් මම මගේ NodeMCU එක connect කරන් තියෙන්නේ. ඔයාලට screen එකෙත් පේනවා ඇති මගේ අනිත් එකත් මගේ අනිත් source එක. හරි. දැන් මම මෙතන බලනවා මගේ board එක comport එක. ඒ වගේම තමයි ඔයාලට මතක ඇති කොහොමද NodeMCU එක connect කරගන්නේ කියලා මම පොඩ්ඩක් මතක් කරන්න. NodeMCU click කරලා පස්සේ අපි ඔයාලට කිව්වා මෙන්න මෙතනින් ගිහලා preference sensor එක ගිහිල්ලා ඔයාලට ඉගෙන නැහැ. ඔයාලට පුළුවන් මෙතනින් ගිහිල්ලා board එක අලුතෙන් දාන්න. ඒ ඔක්කොම පළවෙනි එකේ ගිහින් බලන්න පුළුවන්. manage library කියලා ESP266 කියලා search කරලා මෙයාගේ මේක install කරගන්න මෙතන. මම මේක දැන්ටමත් install කරලා තියෙන්නේ. ඒක ටිකක් load වෙන්න වෙලා යනවා. හරි. මෙතන ESP8266 කියලා search කරන්න. එතකොට ඔයාලට එයි. ඔයාලා install කරන්න ඕන එක මෙන්න මේ library එක තමයි ඔයාලා දාන්න ඕනේ. මම දැන්ටමත් install කරලා තියෙන හින්දා මගේ board එක මම install කරන් තියෙන්නේ. ඔයාලා අලුතෙන් board එක දානවා නම් ඔයාලා අලුතෙන් NodeMCU හම්බුණා නම් ඔයාලා පරණ වීඩියෝ එක බලලා ඒ විදිහට install කරගන්න මම පොඩි මතක් කිරීමක් කළේ. මම මේක already install කරලා තියෙන නිසා ආයෙ මම දාන්නේ නැහැ. ඊට පස්සේ මම ගිහිල්ලා මගේ NodeMCU board එක select කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ boards ටික මෙන්න පල්ලෙහා තමයි NodeMCU board සහ Wi-Fi board තියෙන්නේ. මෙතන NodeMCU 0.9 ESP12 module කියන එක මම select කරා. හරි. දැන් comport එකත් පෙන්නනවා. හරි. දැන් මම මේක upload කරනවා.
මම මගේ Wi-Fi on කරන් ඉන්න. මොකද නැත්තම් මගේ හරි දැන් මම මගේ Wi-Fi on කරලා තියෙන්නේ. මම ආයේ මගේ මේක ස්ක්‍රීන් එක මම දැන් ෂෙයා කරන්න. හරි. දැන් කම්පයිල් වෙනවා තාම කෝඩ් එක. හරි. හරි. හරි දැන් ඔයාලට පේනවා ඇති මෙතන කෝඩ් එක අප්ලෝඩ් වෙනවා. හරි දැන් මගේ කෝඩ් එක අප්ලෝඩ් වුණා. දැන් මම මේ ගිහිල්ලා බලනවා මගේ සීරියල් මොනිටර් එක. ඇත්තට මම කිසිම සීරියල් print එකක් දාලා නැහැ. ඒ හින්දා මට කොහොමත් එකක් බලා ගන්න විදියක් නැහැ. data කොහොමද දැන් අප්ලෝඩ් වෙන්න ඕනේ මෙතනට. හරි ඔයාලට පේනවා ඇති දැන් data එනවා. දැන් මම අලුතින් ක්‍රියේට් කරගත්ත Firebase කියන තැනට දැන් එතනට data එනවා. ඒ වගේම තමයි Firebase IoT කියන එකටත් එනවා. ඇත්තට මේක අවශ්‍ය නැහැ මට. මම ඔයාලට example එකක් හැටියට තමයි මේක පින්නුවේ. නමුත් මම මෙතනට තමයි data upload කරන්න හැදුවේ. දැන් ඔයාලට පේනවා ඇති දැන් LED කියන එකට කිසිම data එකක් update වෙන්නේ නැහැ. ඒ වගේම තමයි data එකක් update වෙන්න මෙන්න මේ points ඔක්කොම ඔයාලට පේනවා flash වෙලා නිවෙනවා. ඒ කියන්නේ data එකක් එයාට deploy වුණා. දැන් මම මෙතන LED එකට data එකක් දුන්නොත් මම මෙතන enter ගැහුවොත් ඔයාලට පේනවා ඇති එතන ඒක flash වුණා. ඉතින් ඒ විදිහට තමයි ඇත්තටම data එකක් මේ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් මේ පැත්තටත් එනවා. හැබැයි දැනට data මේ පැත්තෙන් මේ පැත්තට එන්නේ නැහැ. මම ඒකටත් ෆන්ක්ෂන් එකක් ලිව්වා ඔයාලට කලින් මතක ඇති. ඒකට තමයි මම මෙන්න මේ ෆන්ක්ෂන් එක ලියාගත්තේ. මම ඒකත් අන්කමෙන්ට් කරනවා. දැන් ඔයාලට පේනවා ඇති දැන් ඔයාලට දැන් තේරුණා ඇති කොහොමද NodeMCU එකෙන් Firebase එකට data මේ විදිහට අප්ඩේට් කරන්නත් ඒ වගේම තමයි Firebase එක පැත්තෙන් කොහොමද Arduino එකට data කියන්නේ NodeMCU එකට data ගන්න කියන හැටි තමයි දැන් කියලා දෙන්න යන්නේ. දැන් මම මෙතන LED කියලා එකක් තියාගෙන තියෙනවා. child node එක. ඔයාලට දැන් පේනවා ඇති ඒක. ඔයාලට දැන් ඒක පේනවා ඇති. මෙතනින් කොහොමද data මේ පැත්තට ගන්න කියලා. දැන් මෙතන ෆන්ක්ෂන් එකක් ලියලා තියෙනවා මම if get string led data Firebase IoT ඊට පස්සේ led කියන එක. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි කලින් එක data එකක් set කරා වගේම තමයි අපි data එක get කරන්නේ මේ තියෙන string එක අපි කොහොමද read කරන්නේ කියලා. කලින් කිව්වා වගේම මෙන්න මෙතන Firebase IoT කියන එකේ child node එකට තමයි අපි මෙහිම හරි එලිරක් දාලා led කියලා ලියලා තියෙන්නේ. මට ඕන නම් මෙතන අලුතෙන් එකක් මම හදා ගන්නම් led 1 2 කියලා දාලා මම value එක දෙනවා initially 0 කියලා. එහෙම නැත්නම් කමා දෙකක් විතරක් දාන්නත් පුළුවන්. පස්සේ මේ led 2 කියන එක දැන් led 1 කියලා තියෙනවා led 2 කියලා තියෙනවා. මම මෙතන ෆන්ක්ෂන් එක ලියාගෙන තියෙනවා Firebase IoT led ඕනනම් මෙතන led
LED2 කියලා ලියන්න පුළුවන්. ඕනනම් LED2 කියලා ලියමු. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන serial.print එකක් මම දාගෙන තියෙනවා LED data එක. ඊට පස්සේ අපි කියනවා මෙයා 1 නම් මම කියනවා මගේ LED එක high කරන්න කියලා. ඒ කියන්නේ මම D5 එකට කනෙක්ට් කරලා තියෙන LED එක high කරන්න. එහෙම නැත්නම් මම කියනවා low කරන්න කියලා. මේ තියෙන ෆන්ක්ෂන් එක ලියන හැටි. දැන් මම ආයේ මේ කෝඩ් එක මගේ NodeMCU බෝඩ් එකට අප්ලෝඩ් කරනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් LED2 එකට තියෙන පැරාමීටර් එක කොහොමද පාස් වෙන්නේ කියලා. දැනට මම LED1 එකටම තියලා පාස් කරන්න ලේසියට. කාට හරි ඕන නම් මේ data ටික මෙතන print වෙනවද කියලා බලාගන්න අපිට පුළුවන් ඕනම් මෙතන serial.print දෙකක් දාගන්න. එතනින් අපිට කියව ගන්න පුළුවන් අපේ sensor reading එක. මොකද මම මෙතන හුඟක්ම consider කරන්නේ නැහැ Arduino. මම හුඟක්ම consider කරලා තියෙන්නේ අද workshop එකේ මේ IoT පැත්ත. IoT වල මේ software පැත්ත. ඒ හින්දා මම hardware applications ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ temperature read එකත් මෙතන print කරන හැටි ඒක මම අපි කියලා දෙන්න තියෙනවා ඔයාලට. ඕනනම් මෙතන දෙකක් කරලා ඔයාලට මේ temperature data එක බලා ගන්න පුළුවන් එනවද කියලා. හරි දැන් done uploading. දැන් මම මෙතන දීලා තියෙන්නේ 0 මම මෙතන 0 දෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතනින් මම බෑන්ඩ් එක මේක කරගත්ත පස්සේ එන data එක දැන් මම මෙතන comport එක set කරන් තියෙන්නේ. ඔයාලට පේනවා value එක 0 කියලා තමයි අවිලා තියෙන්නේ. ඔයාලට පේනවා දැන් දිගටම 0 කියන value එක එන්නේ. දැන් මම මෙතන එක කරනවා. එක කරාට පස්සේ ඔයාලට පේනවා data එක 1 කියලා එන්නේ. දැන් ඔයාලට පේනවා මෙතන 95යි 29.8යි කියන value එක. ඒක තමයි මම ඉන්න මේ room එකේ temperature එක. මගේ කාමරේ temperature එක දැන් 29.7යි. ඒ value දෙක තමයි මේ එකෙන් දිගටම print වෙන්නේ. ඕනනම් දැන් මම මේක serial print එකක් දාලා පෙන්නන්න. මෙතන අපේ දැන් මෙතන serial print එක මෙතන මේ වදින value එකමද කියලා අපි දන්නේ නැහැ. මොකක්ද comport එකෙන් අපි අපේ temperature sensor එකේ data එක read කළෙමු. අපි ඊළඟට කතා කරමු මේකෙන් පස්සේ මේක පාවිච්චි කරනවා අපි හදන mobile application එකේ back end එක හැටියට. මේ back end එක මේක අපි database එකක් හැටියට අපි use කරනවා අපි හදන mobile app එක. අද මේ workshop එකේ අපි ඔයාලට කියලා දෙනවා අපි කොහොමද mobile app එකක් හදන්නේ කියලා. ඔයාලා දන්නවා ඇති Android Studio කියලා software එකක් තියෙනවා. ඒ software එකෙන් Android applications හදන්න පුළුවන්. ඒ වුණත් අද මේ workshop එකේ මම ඔයාලට Android Studio නෙමෙයි කරන්නේ. මොකද Android Studio කියන්නේ මීට වඩා ටිකක් Java වලින් code program කරන්න ඕන එකක්. ඒ වුණත් ඕනම මට්ටමේ programming knowledge එකක් තියෙන ඕනම beginner කෙනෙක්ට පුළුවන් උනත් පාවිච්චි කරන්න පුළුවන් software එකක් තියෙන. ඒකට තමයි කියන්නේ MIT App Inventor කියන එක. MIT App Inventor එකෙන් පුළුවන් ඔයාලට ඕනම app එකක් හදාගන්න simple app එකක්. අද අපි මේ workshop එකේ ඊළඟ session එකේදී අපි කරමු කොහොමද මේක back end එක මේක back end එකකට use කරලා අපි කොහොමද අපේ mobile app එකක් හදාගන්න කියලා. හරි. දැන් ඔයාලට පේනවා ඇති දැන් data write වෙනවා. දැන් මම මේ කෝඩ් එක කරපු වෙනස්කම් කීපයක් කරා. මම මෙතන දැන් temperature එක read කරගන්න ෆන්ක්ෂන් එක ලියාගෙන තියෙනවා. ඔයාලට කිසිම බැලුවොත් මම ln එකක් දාලා නැහැ. පොඩි ප්‍රශ්නයක්. මම පොඩ නවත්තනවා. මේ ln එක දාපු නැති හින්දා data එක ළඟ print වෙලා තියෙන්නේ. ඔයාලට බලාගන්න පුළුවන් humidity එක තමයි මේ තියෙන්නේ 95. ඊළඟට තමයි මේ data එක තියෙන්නේ 29.9. මෙතන පම මේ තියෙන මේ data එක. මම මෙතන මේ කිරෝල 29.8 ඇවිල්ලා ඇති. මේ තියෙන 29.8 තමයි අන්තිම. හරි. දැන් ඔයාලට පේනවා ඇති data එක එක ළඟ print වෙනවා. දැන් temperature එක 29.7යි. මේ තියෙන 29.7යි 95යි. 95 29.7යි. 95 29.7. ඒ විදිහට තමයි දැන් data ඔයාලට
print වෙන අපේ එන්නේ. ඉතින් මම කලින් කිව්වා මේක HTTP API අපි REST API කරන් තමයි මේක කරන්නේ. ඇත්තටම මීට වඩා data speed MQTT protocol එකක් පාවිච්චි කරනවා. ඒ වුණත් අපි දැන්ට පාවිච්චි කරන්නේ HTTP REST API එකක් තමයි අපි දැන්ටත් පාවිච්චි කරන්නේ. හරි. දැන් ඔයාලට පේන ඇති මේ data එක තමයි මේ data එක. මේ තියෙන temp humidity value එක, මේ තියෙන humidity value එක, මේ තියෙන temperature එක. ඇත්තටම DHT11 කියන sensor එකේ අපිට humidity එකයි temperature එක දෙකම ඉන්න පුළුවන්. ඔයාලට පේන දැන් temperature එක value වෙනස් වුණා 30.8ක් වුණා. දැන් එතන 30.8 ඇවිල්ලා ගියා. ඉතින් මේ විදිහට තමයි අපේ data මේක ඇත්තටම real time database එකක්. මෙතන data ටික temporary cache data එකක් හැටියට තමයි save වෙන්නේ. ඉස්සරහට අපි කතා කරමු කොහොමද Firebase එකේ තියෙනවා Firebase storage කියලා එකක්. ඒක database එකක්. real time නෙමෙයි ඒක data store වෙනවා. අපිට පුළුවන් ඒතකොට පරණ data store කරන්න ඕන නම් මෙතනටත් අපිට පුළුවන් data ටික store වෙන්න හදන්න. ඒ වුණත් ඊට වඩා reliable අපි ඉස්සරහට කතා කරන AWS server එකක් කරන් අපි දන්නවා MongoDB එහෙම නැත්නම් MongoDB වගේ database එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය වගේ database කීපයක් කරන් කොහොමද මේ database එක අපේ server එකක් කරන් ඒක install කරලා අපේ data store කරන්නේ. ඊට පස්සේ කොහොමද ඊට පස්සේ web application එකක් හදලා කොහොමද මේකට interface එකක් හදාගන්නේ. මේ data plot කරන ලස්සනට. ඒ වගේ interface එකක් හදාන හැටි අපි ඉස්සරහට කතා කරමු. අද අපි කතා කරන්නේ mobile application එකක් හදාගන්න හැටි. හරි. දැන් මම හිතන්නේ ඔයාලට තේරෙන්න ඇති මේ දක්වා කරපු ටික. මෙතන දැන් එන value එක 1 මම මෙතන 0 කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන value එක දැන් ආයෙ දෙකම 0 වෙන්නේ. මගේ දෙක බිඳුවක් එඩිපුර ඉන්නේ මෙන්න මේ බිඳුව. මොකද මම මෙතන serial n එකක් දාලා නැති ඉඳලා. මෙතන බිඳු දෙකයි එන්නේ. මේ අන්තිමට බිඳුව තමයි මෙන්න මෙතනින් එන බිඳුව. ඒක මෙතන මම print කරගන්න හින්දා. හරි. දැන් අපි ඊළඟට කතා කරමු කොහොමද mobile app එකක් හදාගන්නේ කියලා. අපි ඕන තරම් අපේ mobile applications තියෙනවා. කොහොමද අපි දැන් interface කරන්නේ hardware එක එකෙන් කොහොමද අපි data ටික ගන්නෙ අපි හදන mobile app එකට කියලා. අද අපි කතා කරන mobile app එකක් ගිය සතියේ කතා කරා web app එකක් හදන හැටි කලින් workshop එකේ. අපි දැන් යන් කොහොමද අපේ මේක හදන්නේ කියලා. අපි මෙතන search කරමු MIT app inventor කියලා. ඔයාලට පේනවා MIT app inventor for Android කියලා තියෙනවා. මොකක් අයවොත් මේක Android app විතරයි මේක develop කරන්න පුළුවන්. iOS app develop කරනවා නම් ඔයාලට වගේ software එකකට යන්න. ඔයාලට මෙන්න මේ වගේ තමයි open වෙන්නේ. ඔයාලා account එකක් දීලා log කරගන්න. මගේ account එක මම already create කරන් තියෙන්නේ. ඔයාලට කැමති විදියට කැමති interface එකක් හදාගන්න පුළුවන්. මෙතන මම create apps දෙනවා. එතකොට sign in ඉල්ලයි. එතකොට මම මෙතනින් මගේ account එක දෙනවා. එතකොට මගේ හරි. ඔයාලට පේනවා ඇති welcome to app inventor. දැන් මම මෙතනින් continue කරා. දැන් මෙතනින් මම යනවා my projects වලට. ඔයාලට පේනවා ඇති මම හදපු apps තියෙනවා මෙතන. එක එක apps හදලා තියෙනවා. සාමාන්‍යයෙන් මේක හොඳ tool එකක් අපිට app හදන්න. මේ තියෙන්නේ මම හදපු පරණ app එකක්. ඒ වගේ ඕන තරම් අපිට application හදන්න පුළුවන්. මීට වඩා advanced applications අපිට හදන්න පුළුවන් Android Studio වල. සාමාන්‍යයෙන් simple app එකක් IoT වලදී අපිට මේකෙන් හදාගන්න පුළුවන්. හරි. දැන් මම අලුත් project එකකට යනවා. project එකේ නම දෙනවා Eric කියලා. ඔයාලත් මේ විදිහටම කරන්න. ඊට පස්සේ මම මේක ගිහිල්ලා හරි. දැන් ඔයාලට පේනවා ඇති ෆෝන් එකක ඩිස්ප්ලේ එකක් එනවා. මේ විදිහටම තමයි ඔයාලගේ mobile app එක create වෙන්නේ. හරි. මෙන්න මේක තමයි ඔයාලගේ mobile app එකේ interface. හරි. දැන් ඉස්සෙල්ලා මට මොනවද ඕනේ? දැන් මට තියෙනවා temperature, humidity එක වගේම button එකක්. හරි. එහෙනම් මට මගේ application එකේ මට පෙන්න ගන්න ඕනේ මගේ temperature value එක නේ. එතකොට මම temperature value එක මම මෙයාගේ හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේක ඉස්සෙල්ලා අපි layout හදා ගන්න ඕනේ. එතකොට අනිත් එක තමයි මේක program කරන්නේ Cloud Blocks වලින්. ඔයාලා දැකලා ඇති මේක අපේ පරණ මට මතක හැටියට අලුතින් අප කට්ටිය දන්නේ නැතුව ඇති. ඒ වුණත් අපේ 2020 අපි මුල් කාලේ කරපු workshops වල අපි මෙන්න මේක කියලා දුන්නා. ඔයාලට මතක ඇති අපි ඉස්සෙල්ලාම කරා microbit කියලා module එකක්. microbit කියලා microcontroller එකක්. එයා program කරන්නේත් මේක. මොකද programming දන්නේ නැති කෙනෙක්ට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. හින්දා මේ වගේ block tool එකක් දීලා තියෙන්නේ ඒකයි. ඉතින් මේක තමයි අපේ mobile එකේ මේක. ඉස්සරහට අපි කතා කරමු Android Studio වලින් mobile app එකක් හදාගන්න හැටි.
හරි දැන් මම layout වලට ගිහිල්ලා මම vertical arrangement එක මම horizontal arrangement එකක් දෙනවා හරි ඊට පස්සේ delete කරනවා මම layer එක delete කරනවා මට වැරදිලා layer එකක් open වුණා හරි sorry හරි මම vertical arrangement එකක් කරනවා ඊට පස්සේ මම මේක දෙනවා center කරන්න ඊට පස්සේ මම කියන මේක center කරන්න හරි පස්සේ මම percentage එක දෙනවා 5ක් විතර හරි දැන් ඔයාලට පේනවා ඇති දැන් මේක set වෙලා තියෙන මෙතනට ඒ වගේම තමයි මම ගන්නවා මෙතන horizontal එකක් මම කියනවා ඒකත් center කරන්න center මෙන්න මේ වගේ තමයි ඔයාලට පේනවා ඇති මෙන්න මේක මේ විදියට අපිට කැමති තැනක ප්ලේස් කරගන්න පුළුවන්. අපි මෙතනට තමයි අපේ බටන් එකක් අපේ ඕනම දෙයක් අපි දාගන්න මෙන්න මෙතනට තමයි. මේක දැනට ඩිලීට් කරගන්න. එතකොට මම ඔයාලට කිව්වා අපේ user interface එකේ මොනවද ඕනේ කියලා අපිට ඉස්සෙල්ලාම ඕනේ අපිට ඕනේ මොකක්ද label එකක්. label මේ විදියට මම දාගන්නවා. ඊට පස්සේ මම බටන් එකක් දාගන්නවා. මේ වගේ බටන් දෙකක් දාගන්නවා. හරි ඊට පස්සේ මම දාගන්නවා මගේ layout ටික මම කියනවා vertical arrangement එකක් ඒ වගේම තමයි center කරන්න හරි එතකොට මම ඔයාලට තේරෙනවා ඇති මෙහෙම කරන්න කියලා දැන් අපි horizontal arrangement එකක් දුන්නොත් දැන් මම මේක දුන්නේ මේ විදියට මෙන්න මේ arrangement එක ඔයාලට ක්ලික් කරොත් බලන්න vertical arrangement එකේ අපි labels එක දුන්නොත් මෙන්න මේ පැත්තට තමයි ඉන්නේ අපි horizontal arrangement එකක් දුන්නොත් අපි දාන මේවා ටික මෙන්න මෙහෙම තමයි ඉන්නේ ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මේ වගේ මම බටන් දෙකටම මේ විදියට හදාගත්තා ඒ වගේ දැන් මට ඕනේ මේක පිට ඕනේ මෙන්න මේ වගේ arrangement එකක් horizontal එකක් මම ආයෙ horizontal එකක් ගන්නවා ඊට පස්සේ මෙන්න මේ ටික මේ විදියට දාගන්නවා හරි ඊට පස්සේ මේ වගේ දැන් මම මේක ගත්තේ ටෙම්පරේචර් එක මේවා කරගන්න ඊළඟට මම මේ වගේම ආයෙ horizontal එකක් ගන්නවා ඒකට මම ආයෙ දාගන්නවා මේ වගේ labels ටිකක් දැන් මෙතන මම දාගන්න ඕනේ මගේ ටෙම්පරේචර් එක. එතකොට මම මේක ඩබල් ක්ලික් කරනවා. ඔයාලට පේනවා ඇති මේක ඩබල් ක්ලික් කරාට පස්සේ මේ label 2ට අදාළ tools ටික මෙතනින් එන්නේ. ඒත් වගේ මම මෙතනින් දෙනවා යාගේ temperature කියලා. හරි. ඔයාලට පේන ඇති temperature type එක මෙතනත් මම දාගන්නවා humidity කියලා. හරි. දැන් අපිට පුළුවන් මෙයාගේ front size එක වෙනස් කරන්න 20 කියලා දෙනවා. ඒතර ඔයාලට පේනක ලොකු වෙනවා. එකක් ඒ විදියට දෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා මට ඕන කලර් එකක් දෙන්න පුළුවන්. මම කලර් එකක් දෙන්නේ නැහැ. මම ටෙක්ස්ට් එක මම කියනවා bold කරන්න කියලා මේකෙත්. bold කරන්න කියනවා. හරි. ඊට පස්සේ මම මෙතනට දෙනවා 00 මම මෙතනට දෙන්න කියනවා බිඳුව බිඳුව මේකත් මම බෝල්ඩ් කරනවා ඒ වගේම තමයි යාගේ සයිස් එකත් මම දෙනවා 20. ඒ වගේම තමයි මෙතනත් මම යාගේ ෆ්‍රන්ට් සයිස් එක 20 කරනවා. මෙයාගේ ටයිප් එක බෝල්ඩ් කරනවා. හරි. යාගේ මම දෙන්නේ බිඳුව බිඳුව. හරි. ඊට පස්සේ මෙතන මම දෙනවා සෙල්සියස් කියලා තමයි උෂ්ණත්වය පෙන්වන්නේ C කියලා මම දෙනවා. ඊට පස්සේ මෙතන දෙනවා percentage mark එක. හරි. ඒකත් මම සයිස් එක වෙනස් කරගන්නවා. හරි. ඔයාලට පේනවා ඇති මම මේ විදියට මගේ humidity එකයි
ටෙම්පරේචර් එක ලියාගත්ත මෙතනත් මම බටන් එක on මෙතන බටන් එක off ඒ විදිහට මම හදාගත්තා. ඉතින් සිම්පල් වක් මේ විදිහට තමයි මම මගේ ටෙම්පරේචර් එක හියුමිඩිටි එක හදාගත්තේ. හරි. ඔයාලට පුළුවන් ඊළඟට බ්ලොක්ස් වලට ගිහිල්ලා හදාගන්න මේක කොහොමද කරන්න කියලා. ඉතින් හරි. දැන් ඉස්සෙල්ලාම දැන් මෙයාගේ Firebase තමයි මෙයාගේ back end එක වෙන්නේ. ඉතින් මම extensions වලට ගිහිල්ලා experimental වලට ගිහිල්ලා අපි Firebase database කියන එක මෙතනට දාගන්නවා. ඔයාලට පේනවා ඒක මෙතනට දාන්නට පස්සේ පල්ලෙහෙන් එනවා. දැන් Firebase එක ඔයාලගේ මෙන්න මේ MIT app invent එකේ Firebase එක හැටියට අපි use කරලා තියෙනවා. ඔයාලා Android Studio link කරනවා නම් ඔයාලට Firebase එකේ මේ ඕනම database එකක් link කරගන්න පුළුවන්. ඒවල API තියෙනවා. ඒතර අපිට පුළුවන් Android මට්ටමේ Android Studio වලට වෙනම යාලා codings වෙනම libraries අතලා තියෙනවා. අපිට ඒ library දාගන්න. හැබැයි MIT app invent එක ගත්තොත් අපිට අනිවාර්යයෙන්ම Firebase database use කරන්න පුළුවන් වගේම අපිට පුළුවන් මේක back end එකේ Firebase එක database එක හැටියට use කරගන්න. ඉතින් ඒ වගේ මම මේක මීට වඩා ලස්සනට හදාගත්ත ප්‍රොජෙක්ට් එක තියෙනවා. මම මේ හදිසියට හැදුවේ. මම කලින් හදාගත්ත එක මේ තියෙන්නේ මම මේ විදියට මම හදාගත්ත මගේ මේ ෆෝන් එකේ මොබයිල් ඇප් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක. හරි. දැන් මේක ෆ්‍රන්ට් එන්ඩ් එකද. හැබැයි මම මේ කිසිම බ්ලොක් එකක් කෝඩ් කරලා නැහැ. දැන් මෙතනට data එකක් අපි link කරගන්න ඕනේ අපේ Firebase එකේ මෙන්න මේ data එක. මෙන්න මේ data එක අපි link කරගන්න ඕනේ. මෙන්න මේ data එක අපි link කරගන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ on off වෙද්දි මෙන්න මේ data එකට write වෙන්න ඕනේ. මෙන්න මෙතනින් data එක on කරද්දි මෙතනට data එක write වෙන්න ඕනේ 1 කියලා. මෙතනට data එක write වෙද්දි මෙතනට බිංදුව on කරද්දි එතන data එක 1 කියලා write වෙන්න ඕනේ. මේක off කරද්දි මෙතන data එක 0 කියලා write වෙන්න ඕනේ. දැන් මේ කිසිම දෙයක් මේකේ අපි හදාගෙන නැහැ. ඒකට තමයි මෙයාගේ back end එකේ අපි මෙයාගේ software එක හදාගන්නේ. මෙයාගේ program එක ලියාගන්නේ. ඉතින් ඒකට තමයි මේ blocks වල ගිහිල්ලා මම මේ විදියට මම block එක හදාගෙන තියෙනවා. මොකද workshop එක ඉවර කරන්න ඕනේ හින්දා. හරි. දැන් මම මේක එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. ඉස්සෙල්ලාම අපි global variable දෙකක් මෙහෙම define කරගන්න ඕනේ. ඒකට අපි ඉස්සෙල්ලාම වෙන variable tab එකට යන්න. variable tab එකට ගිහිල්ලා මම පල්ලෙහා මේකම ආයෙ හදන්න. මේ විදියට අපි global variable එකක් ගන්නවා. ඒ වගේම තව variable එකක් ගන්නවා. හරි. මේක තමයි අපේ temperature එක මෙතන global variable එක අපි define කරන් ඉන්න ඕනේ. ඒකට අපි මෙතන දෙනවා temp කියලා. ඒ විදිහට තමයි අපි මෙතන global variable දෙකක් අපි define කරන් තියෙන්නේ. හරි. ඊට පස්සේ මම මේ global variable දෙකට data දෙකක් assign කරන්න. ඒක මේ විදිහට text එකක් කීයට ගිහලා මෙන්න මේ block එක දාගෙන තියෙනවා. මෙන්න මේ block දෙකක් තමයි මෙහෙම දාගන්නේ. මෙන්න මේ වගේ block දෙකක් තමයි අපි දාගන්නේ. ඊට පස්සේ ඊළඟට දැන් අපි Firebase එකෙන් තමයි data ඇදගන්නේ. දැන් අපි දන්නවා මේ Firebase එකට data මෙතනට එක instance එකේ data මෙතනට එන්න එනවා. මේ data එන්න තමයි මෙතන data එක වෙනස් වෙන්නේ. අපි එතකොට මොකක් හරි function එකක් ලියාගෙන තියෙන්න ඕනේ. මේ data instance එක වෙනස් වෙන්න මේ data එක අපි read කරන function එකක් ලියා ගන්න ඕනේ. දැන් මෙතන මෙන්න මේ data එක දැක මෙතන දැන් data එක read වුණා. මෙතන දැන් read වුණා. මේ instance එක අපි හඳුනා ගන්න ඕනේ. මේ instance එක හඳුනා ගන්න තමයි අපි මෙන්න මේ block එක use කරන්නේ. දැන් when Firebase data change කියන block එක. ඒ block එක අපිට use කරන්න පුළුවන්. මෙන්න මේක click කරලා. එතන තියෙනවා යාගේ blocks ඕන තරම්. හරි. මම හිතනවා ඔයාලට තේරෙනවා ඇති. හරි. දැන් මේක අපි ගන්නවා Firebase data change කියන එක. හරි. දැන් මොකද ගන්න ඕනේ? දැන් ඊළඟට data change මම කියනවා do කියලා. do කියලා function එකක් තියෙනවා කරන්න. මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලාම? මම කියනවා හරි. දැන් data එක change වුණොත් මම මොකද කරන්න ඕනේ? මම කියනවා data එකක් call කරන්න දැන් Firebase එකේ තියෙන. ඒකට තමයි මෙන්න මේක ගන්න. call කරන්න කියලා කියනවා. මම කියනවා Firebase එකේ data එකක් change වුණාද? හරි. එහෙනම් දැන් do call කරන්න Firebase database කියන මෙන්න මේ value එක. ඊට පස්සේ මම මෙතන tag එකක් අරන් තියෙනවා. ඒ tag එකට තමයි මම මෙන්න මේ temperature කියන එක පාස් කරන් තියෙන්නේ. මොකද්ද මේ temperature කියන්නේ? ඇත්තටම අපේ මෙන්න මෙතන තියෙන data එක. මෙන්න මේ data එක තමයි අපි පාස් කරන් තියෙන්නේ.
ඒ වගේම තමයි අපි කියනවා එතන value එකක් තිබ්බේ නැත්නම් initially අපි කියනවා value එකක් නැත්නම් tag එකේ අපි කියනවා 0 කියන value එක assign කරන්න කියලා. ඒ වගේ තමයි අපි අනිත් tag එකට අපි ගන්නවා humidity කියන එක. දැන් කවුරු හරි ගොත් කොහොමද මෙතනට tag එකක් දාගන්නේ? හුඟක්ම lazy. යන්න මෙතනට text එකට යන්න. උඩට ගියා මෙතන ගිහිල්ලා pass කරගන්න. මෙතන කිසිම අකුරක් වෙනස් කරන්නේ නැතුව මෙන්න මේක type කරනවා. ඔයාලා මෙන්න මේ වචනේ type කරගන්න ඕනේ. මම මේක මෙන්න මෙතනින් copy කරගන්න. මෙන්න මෙතනට දාගන්නවා මෙහෙම. එතකොට ඔයාලට පේන්නේ නැති humidity කියලා type කරනවා value එකක් නැත්තම් 0 කියලා දුන්නා. ඒ වගේ මේ block එකටත් තව block එකක් ඕන මේ වගේ මං හින්දා මේකම duplicate කරනවා. මේක duplicate කරාට පස්සේ මෙන්න මේ function එක මෙතනට high කරනවා. මෙතනට අපි add කරනවා temperature කියන value එක. හරි. ඒ වගේ ඒ විදිහට මම දැන් හදාගෙන තියෙන්නේ මගේ data instant එක change වෙද්දි මගේ මේ මෙන්න මෙතන තියෙන data ටික pass වෙන්න මෙන්න මෙතන තියෙන data ටික pass වෙන්න තමයි මම මේ parameters ටික ලියාගෙන තියෙන්නේ. හරි. දැන් ඔයාලට තේරෙන්න ඇති ඒක. මම මේකේ screenshot එකක් ගහලා දාන්නම් group එකේ. එතකොට ඔයාලා මේක හදනවා නම් ඔයාලට මේ විදියටම කිසිම වෙනසක් නැතුව හදාගන්න පුළුවන්. මම මේ ඔක්කොම කරන හැටි වීඩියෝ එකේ තියෙනවා. හරි. ඊළඟට දැන් අපි දැන් මේ data change එක හඳුනාගත්තා. ඊට පස්සේ අපි කියන්න ඕනේ value එකක් ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. හරි. data change වුණා. data change එකක් වෙද්දී අපි කියනවා tag එකේ data එක read කරගන්න get value get කරන්න. හරි. ගත්තට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? හරි. get කරන්න get කරාට පස්සේ අපි කියනවා got value එක. ඒ කියන්නේ අපි data එක දැන් අරන් ඉවරයි. අපි දැන් data එකක් අරන් ඉවරයි. හරි. දැන් මොකද්ද කරන්න ඕනේ? අපි යනවා අපේ Firebase එකට ආයෙ. මේක ක්ලික් කරා. හරි. දැන් මොකද්ද මම ගන්න ඕනේ? දැන් data change එකක් වුණා. මම මේක delete කරනවා ආයෙ. මොකද මේක ඕනේ නැති හින්දා සම්පූර්ණයෙන්ම delete කරලා දාන්න මේක. පොඩ්ඩක් mouse stuck වුණා. හරි. මේක මට ඕනේ මම මෙතනින් මේක delete කරනවා. delete කරා. හරි. දැන් data ටික change වුණාම data instant එකේ change වුණා. හරි. දැන් data value එකක් ගත්තා. දැන් මොකද කරන්න ඕනේ? හරි. අපි කියනවා data value එකක් ගත්තා නම් අපි do කියන function එක හරියට do එක හරියට පස්සේ අපි කියනවා if then කියලා condition දෙයක් කරනවා. හරි. මම මේකම කරලා පෙන්නන්නම් ආයෙ මෙතන. හරි. අපි කොහොමද ඒක කරන්නේ? database එකට ගියා. අපි බලුවා මේ function එක මොකක්ද කියලා. හරි. got value මෙන්න මේක ගත්තා. දැන් මේක ගත්තට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? අපි මෙන්න මේ tag එක හරින්න ඕනේ. මේ tag එක තියන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ block එක අපි ගන්න ඕනේ. මේ block එක ඔයාලට ගන්න පුළුවන්. logic එකට ගියාට පස්සේ මෙන්න මේ block එක තමයි මේ තියෙන්නේ. හරි. මෙන්න මේ block එක ගත්තා. මේ block එක මෙතන මෙහෙම දාගන්න. ඒ block එක නෙමෙයි මෙතනට ඉන්නේ. sorry. ඉතලාම අපි logic එකක් දාගන්න ඕනේ if else if and then කියන block එක දාගන්න ඕනේ. if then block එක දාගත්තා මෙහෙම. හරි. do if කියන්නේ මොකද්ද? හරි. අපි මොකද්ද වෙන්න ඕනේ? ඉස්සෙල්ලාම අපි කියනවා මේ tag එකේ තියෙන value එක ගන්න කියලා. ඒ කියන්නේ මෙතන මේ tag එකට තියෙන value එක. හරි. value එක ගත්තා නම් if ඉස්සෙල්ලාම මේ tag එකේ තියෙන value එක read කරන්න. ඒකට මෙන්න මේ block එක දාගත්තා. අපි මෙන්න මේ function එක දාගත්තා. හරි. දැන් මේ tag එකේ තියෙන value එක මෙයා මෙතන read කරගන්නවා. හරි. දැන් tag එකේ ගත්ත value එක අපි මොකද කරගන්න ඕනේ? tag එකේ value එක අපි link කරගන්න ඕනේ. හරි. මෙන්න මෙතනින් තියෙන value එක තමයි මේ කියන්නේ. හරි. මේ block එකත් අපි මෙතනටම දාගන්නවා. ඒ කියන්නේ මෙතන equal කරගන්නවා අපි tag එකේ value එකට මේ විදිහට. ඒකටත් මෙන්න මේ වගේ block එකක් copy කරන් paste කරගන්නවා. විදිහට ඔයාලට පුළුවන් මේ වගේ block එකක් copy paste කරගන්න. හරි. දැන් මම මේ block එක දාගත්තා මෙහෙම. හරි. ඒ වගේ හරි. දැන් අපි value එක tag එකට සමාන කරගන්න තියෙනවා. හරිද? ඒ කියන්නේ value එකක් ගත්තා. ඒ value එක මෙන්න මේ tag එකේ තියෙන value එක අපි මෙන්න මෙතනට get කරන් තියෙනවා. දැන් locally මේ value එක මේ tag එකට read වෙලා තියෙනවා. අපිට දැන් මොකද්ද කරන්න ඕනේ? හරි. අපි දැන් මෙතන initially දැන් අපි define කරන් තියෙන අපි global variable එක. අපි මේ ගත්ත value එකට අපි global variable එකට අපි මෙතන set කරගන්න ඕනේ අපි value එක. මේ තියෙන්නේ අපි ගත්ත get value එක අපි set කරගන්නවා මේක. හරි. දැන් මොකද කරන්නේ? අපි ඒකට
සෙට් කරගන්න ෆන්ක්ෂන් එක මෙහෙම ඇඩ් කරගන්න. හරි. සෙට් කරගත්තා. හරි. ටැග් එකකින් අපි get කරපු value එක මෙතනින් සෙට් කරගන්න. හරි. දැන් මොකද්ද වෙන්නේ? ටෙම්පරේචර් එක මෙයාගේ get tag එකට ආවා. get tag එකකින් අපි සෙට් කරගත්තා. එයාගේ value කියන එකට ඒ කියන්නේ අපේ value එක තමයි අපේ globally අපි define කරන් තියෙන temp එක. හරි. හරි. දැන් මෙන්න මේකම අපි ආපහු duplicate කරගන්න ඕනේ අපේ humidity value එකට. හරි. මේක duplicate කරලා පස්සේ මම මෙතන type කරනවා ආයේ dash humidity කියලා. හරි. මෙතන අපි humidity කියන value එක අපි pass කරගත්තා. හරිද? ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඒ විදිහට කරගත්තා. ඊට පස්සේ දැන් මේ values ඔක්කොම අපි අරගෙන ඉවරයි. දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් Firebase එකකින් data එකක් අපි read කරගත්තා. data instance එකක් change වෙච්ච ගමන් හරි. ඊට පස්සේ මේ value got කරගත්තා. got කරාට පස්සේ අපි මේ value එක අපේ test අපේ set කරන් ඉන්න ඕනේ අපේ මෙන්න මෙතන. මෙතනට. අපි දන්නවා මෙතන මොකද්ද value එක? අපි මෙතන දීලා තියෙන format එක තමයි temp කියන format එක. මේ දින යාගේ නම. මේ තියෙන්නේ එයාගේ label එක. මේ label එකට අපි දැන් link කරගන්න ඕන මෙන්න මෙතනින් අපු block එක. ඒකට තමයි අපි මේ set කියන function එක අරන් තියෙන්නේ. get කියන function එකකින් අපි global temp එක pass කරගන්නවා මෙයාගේ මේ set කියන එකට. set එකේදී අපි මෙන්න මේ set කියන එක ගන්නෙ මෙන්න මෙතනින්. ඔයාලට පේනවා ඇති built-in screen මේ වගේ අපිට දීලා තියෙනවා එයාගේ tags ටික. ඒ වගේ අපිට ඕනේ දැන් temp කියන tag එක. ඕක open කරාට පස්සේ එයා ඒ tag එකේ එක එක settings තියෙනවා අපිට මේකෙන් ඕනේ මෙන්න මේක. මෙන්න මේක තමයි මම මෙතනට අරන් තියෙන්නේ. ඒ tag එක මෙතනට දාගත්තා. ඊට පස්සේ මෙයාගේ global temp එක එතනයි value pass කරගන්නවා. ඒ වගේම තමයි අපි ගියා humidity එක අපිට පේනවා text එක set මෙන්න මේක එක ටෙස්ට් කරා. ඒකෙන් අපිට පුළුවන් මේ global variable එක මෙහෙම මෙයාට sign කරගන්න. හරි. මම හිතනවා ඔයාලට මේ ටික තේරෙන්න ඇති. මේ හුඟක්ම ලේසි program එකක් මේක. normal program කරනවට වඩා හුඟක්ම ලේසි මෙහෙම ඔයාලා program කරනවා. හරි. ඊළඟට මම මේක delete කරගත්තා. හරි. ඊළඟට දැන් ඔයාලට තේරෙනවා ඇති මේකෙන් මොකක්ද වෙන්නේ කියලා. දැන් set වෙනවා මෙහෙන් ඉන්න temperature එක. Firebase එකට read වෙන temperature එක දැන් මෙතනින් set වෙනවා මේ text එකට. මෙන්න මේ text එකට read වෙන්න ඕනේ. හරි. තාම අපි මේක deploy කරේ නැහැ මගේ phone එකට. මම හැමෝටම මේ app එක save මේ share කරනවා. ඔයාලා ඔය app එක install කරගන්න ඔයාලගේ phone එකට. හරි. ඊළඟට ඔයාලට පේනවා ඇති මම මෙතන blocks දෙකක් open කරන් තියෙනවා. එකක් on අනිත් එක off වෙද්දි කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි. මම මේ කියලා දෙන්නම් ඒක. හරි. දැන් අපි function එක කරන් තියෙන්නේ on off වෙද්දි. හරි. දැන් on කරද්දී off කරද්දී අපි කියනවා මෙයාට value එකක් set කරන්න කියලා. ඒකට මම මෙතන on කියන එක click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති on කරන එක click කරද්දී. එහෙම නැත්නම් long click එකක්, lost focus, touch down එකක් ඔය වගේ functions ටිකක් දීලා තියෙනවා. මට දැන් button එක උඩ click කරපුවම මොකක් හරි value එකක් pass වෙන්නයි උනේ. ඒ හින්දා මම මේ block එක ගත්තා. හරි. දැන් block එක ගත්තට පස්සේ දැන් ආයෙ මට Firebase එකට තමයි 1 කියලා යන්න ඕනේ. button එක on කරද්දී සහ හරි off කරද්දී මෙයාට යන්න ඕනේ Firebase එකේ මේ tag එකට එක හරි බිංදුව හරි යන්න ඕනේ. දැන් මම මේකට මේක ගත්තා. ඊට පස්සේ ආයෙ Firebase ගියා. ඊට පස්සේ මම කියනවා මෙයාට value එක දෙන්න. set කරන්න කියලා value එක. ඒකට store value කියලා tag එකක් තියෙනවා. මේකද? දැම්මට පස්සේ මෙන්න මේ වගේ tag එකක් ඔයාලා දාගන්න. ඒකේ දාන්න ඕනේ ඔයාලා මෙන්න මේ LED කියන child node එක. ඔයාලා මේ LED කියන child node එකට ඔයාලට පුළුවන් value එකක් assign කරගන්න. මෙන්න මේ වගේ මේ තියෙන්නේ ඒකට. ඔයාලට ඒ විදිහටම ඔයාලට පුළුවන් මේකත් මේ විදිහටම කරගන්න. ඔයාලට පුළුවන් LED එක ගත්තා. මෙතන value එක දැන් 1 කියලා මම දෙනවා. මෙතන මම button එක off වෙද්දි මම කියනවා බිංදුව sign කරන්න කියලා on වෙද්දි
මම කියනවා ඒක අසයින් කරන්න කියලා. මේ බ්ලොක් දෙකම දැන් මට වැඩක් නෑ. මේ දෙකම ඩීලීට් කරනවා. හරි. දැන් මගේ ඇප් එක හදාගෙන මම ඉවරයි. හරි. මම මගේ ඇප් එක හදාගෙන ඉවරයි. දැන් මම මේ ඇප් එක මගේ ෆෝන් එකට ඩිප්ලොයි කරගන්න ඕනේ. ඔයාලා දන්නවා ඇති අපි දන්නවා කොහොමද APK එකක් හදාගන්නේ කියලා. අපි APK එකක් තමයි ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඒකට මෙතන තියෙනවා build කියලා ඔප්ෂන් එකක්. මේකේ පුළුවන් APK එකක් ගන්න. අපිට පුළුවන් APK එකක් දැන් create වෙනවා. හරි. දැන් මේ APK එක පුළුවන් ඔයාලගේ ෆෝන් එකට දාලා ඉන්ස්ටෝල් කරගන්න. හරි. දැන් APK එක එනවා. ඔයාලට පුළුවන් මට QR කෝඩ් එකකුත් මේකට ජෙනරේට් කරන්න පුළුවන්. මේ තියෙන්නේ QR කෝඩ් එක. මම මේ ලින්ක් එක ගෲප් එකේ ෂෙයා කරන්න. ඔයාලා හැමෝම මේ ඇප් එක දැන් ඉන්ස්ටෝල් කරගන්න. මොකද එහෙම වුණොත් පුළුවන් මගේ මේ සෙන්සර් ඩේටා ටික ඔයාලගේ මොබයිල් ෆෝන් එකට එවන්න. ඒ කියන්නේ IoT concept එකක් අපි ඇත්තටම රියලිස්ටික් විදියට දැන් දකිනවා කොහොමද මේක වැඩ කරන්න කියලා. දැන් මේ APK එක හරි. මම මේ APK එක දැනට ඔයාලගේ WhatsApp group එකේ share කරන්න. මම APK එක share කරා. ඔයාලා මේකට ඇවිල්ලා ඉන්න හැමෝටම පුළුවන් APK එක දැන් install කරගන්න ඔයාලගේ phone එකට. හරි. මං හිතන්නේ ඔයාලට දැන් install කරගන්න පුළුවන් වෙයි. මේක install කරද්දි මේ APK එක එක conditions වගේක් අහයි. මේක install කරද්දි ඔයාලා ඒ ටිකත් පොඩ්ඩක් බලන්න. මොකද ඇත්තට මට මේක දැන් පෙන්වන්න විදියක් නැහැ. මොකද මං ගාව මම මේක ෂෙයා කරන්නේ මගේ ෆෝන් එකෙන්. ඒ හින්දා මට මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න බෑ. මගේ මොබයිල් ඇප් එකේ ස්ක්‍රීන් එක. එහෙම වුණොත් මම පෙන්වන්නම් මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් මම හිතනවා මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක පෙන්වන්න පුළුවන් කියලා මම හිතනවා. හරි. හරි. මම මෙතන ස්ක්‍රීන් එක ස්ටොප් කරලා මම මගේ ෆෝන් එකකින් ෂෙයා කරන්න බලනවා. හරි. මගේ ෆෝන් එක දැන් ඔයාලට පේනවා ඇති. ඒකේ මේ තියෙන්නේ මගේ ඇප් එක. හරි. මේ තියෙන්නේ ඔයාලට මේ විදියට තමයි ඇප් එක ඉන්ස්ටෝල් කරන් තියෙන්න ඕනේ. හරි. දැන් පේනවා ඇති ඔයාලට ටෙම්පරේචර් වැලියු එක ආවා 95යි 29.6යි. ඒ විදියටම මම දැම්ම එහෙම මම ෂෙයා කරන්න. මම ස්ටොප් කරා. මෙන්න මම දැන් මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මගේ ආයේ Firebase එකට. ඔයාලට පේනවා ඇති මෙන්න මේ 29.6 කියන වැලියු එක තමයි ඔයාලටත් එන්න ඕනේ. මම හිතන්නේ දැන් Firebase IoT APK එක ඉන්ස්ටෝල් කරගෙන නැති කට්ටිය එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වැලියු ටික තමයි ප්ලොට් වෙන්නේ. මොකද මට දෙකම එකපාර ෂෙයා කරන්න බෑ. community එක ඒ වගේම තමයි මේක දැන් වෙනස් වෙනවා. මම හිතන්නේ කවුරු හරි එක එබුවා. මම හිතන්නේ ඒකයි මෙතන එක එබුවේ. මම හිතන්නේ app එක install කරපු කෙනෙක් මම හිතන්නේ switch එක on කරන්න ඇති කියලා හිතනවා. කවුරු හරි app එක install කරපු කෙනෙක් මේකේ බිඳුව ඔබන්න. එතකොට ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මේ හරි. දැන් app එක install කරපු කෙනෙක් මේක බිඳුව එබුවා. ඒ වගේම තමයි
ආයේ කවුරු හරි on කරොත් install කරපු කෙනෙක් on කරන්න. හරි. දැන් කවුරු හරි on කරලා තියෙනවා. install කරපු කෙනෙක් දැන් එක ආවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන ඒ වගේම තමයි මම ආපහු මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. මොකද මේ ඔක්කොම එක ෂෙයා එකක පෙන්වන්න බෑ. හරි. මම පෙන්වන්නම් දැන් මගේ zoom එකේ මගේ ස්ක්‍රීන් එක. හරි. දැන් මේ තියෙන්නේ මම හදාගත්ත ඇප් එක, ඉන්ස්ටෝල් කරපු ඇප් එක. ඔයාලටත් පේනවා ඇති මේක. ඊට පස්සේ මේක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති humidity එක, temperature එක 29.6යි 95යි. මම මෙතන බටන් දෙක on off කරනවත් ඔයාලට පේනවා ඇති. එතකොට මගේ Firebase එකේ value එක off. දැන් මම මෙතන off කරලා තියෙන්නේ. දැන් off කරලා තියෙන්නේ. දැන් ගිහිල්ලා මගේ හරි. දැන් off කරලා තියෙන හින්දා මෙයාගේ value එක 0 කියලා එන්නේ. දැන් ආපහු මම මගේ ෆෝන් එකෙන් මම ෂෙයා කරන්න. දැන් මම LED එක on කරනවා. ඔයාලට පේනවා ඇති. දැන් මම මේක on බටන් එක ගැහුවා. on කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන 1 එවිලා තියෙනවා. හරි. ඔයාලා හැමෝම මම APK group එකේ දාලා තියෙන්නේ. මේකට join වෙච්ච කට්ටියට පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝ එක පස්සේ බලන කට්ටියටත් පුළුවන් මේ APK එක install කරගෙන මේ data ටික ඔයාලගේ phone එකෙන් real time බලා ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මොකක් හරි application එකක් හදාගන්න. ඇත්තටම ගත්තොත් මේ LED 1 කියන එක දැන් මෙතන 1 කියලා ආවේ. දැන් මෙතන මගේ මෙතන 1 කියන value එක තමයි ඉන්නේ. ඒ කියන්නේ මට පුළුවන් ඕන නම් මෙතනට digital write කරගන්න ඕන relay එකක්. දැන් මම මෙතනට LED එකක් තමයි high කරන් තියෙන්නේ. මට ඕන නම් මෙතන digital write කරගන්න පුළුවන් relay එකක්. relay එකක් ඔයාලා දන්නවා. relay එකකින් light එකක් on off කරන්න පුළුවන්. මොකක් හරි current එකක් control කරන්න පුළුවන්. ඒතර ඔයාලට පුළුවන් මොකක් හරි current control කරන එහෙම නැත්නම් relay එකක් on off කරන්න පුළුවන්. මේ විදිහට ඔයාලට මේ විදිහටම ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලාගෙන බටන් 4ක් හදාගන්න. බටන් 4ක් හදාගෙන මොකක් හරි එකක් on off කරන්න පුළුවන්. ඉතින් අදට මේ ටික තමයි මම කතා කරන්න ආවේ. කොහොමද Firebase එක use කරලා backend එක තියෙන mobile app එකක් හදාගන්නේ කියලා. ඉතින් අපි හුඟක් දේවල් කතා කරා මේ workshop series එකේ 1 එකේ ගත්තොත් අපි HTML page එකක් හදා host කරන්න ඇති. ඊට පස්සේ workshop 2 එකේ අපි පොඩි project එකක PCB එකක් පාවිච්චි කරලා relay on off කරන විදිය. ඊට පස්සේ web app එකක් හැදුවා HTML, CSS, JavaScript use කරලා. ඉතින් තුන්වෙනි workshop එකෙන් අපි පැහැදිලි කරේ කොහොමද Firebase එකයි අපි හදන mobile application එකයි කොහොමද link කරගන්නේ කියලා. ඉතින් මේවා හුඟක් අය සමහරට අකමැති වෙන්නත් පුළුවන්. මොකද software පැත්තේ හින්දා. හැබැයි හුඟක්ම ලේසි. ඔයාලගේ ඉස්සරහට mini project එන්න පුළුවන්. mini project එකකදී ඔයාලට මොකක් හරි sensor reading එකක් එහෙම නැත්නම් මොකක් හරි switch එකක් on off කරන්න මේ method එකම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් IoT technology ගැන මට කියන්න තියෙන ටික තමයි සමහර විට මේ workshop එක සමහරට continue කරන්න වුණොත් ඉස්සරහට trending technologies තියෙනවා Zigbee, Wi-Fi, Bluetooth වගේ. අපි Wi-Fi කතා කරලා තියෙන Node MCU එක ගැන. මොකද අපි අද මාතෘකාව වුණේ Node MCU එකේ applications ගැන. ඉස්සරහට කතා කරමු MQTT protocol එක ගැන මේ workshop series එක තවදුරටත් ඉස්සරහට යද්දි. අදට මට පෙන්න ගන්න ඕනේ උනේ මේ MIT app inventor එක. අපි කොහොමද MIT app inventor එකෙන් කොහොමද project එකක් කරගන්නේ කියලා, කොහොමද mobile app එකක් හදාගන්නේ කියන එක තමයි අද මට මේ workshop එකේදී ඔයාලට කියලා දෙන්න ඕනි උනේ.